අපි අවුරුද්ද සමරන්නේ කුෂිකාර්මික ආර්ථිකයක සිරිත් එක්ක පහුවෙන්ද වැට්ටි දවසේ නම් ඉන්නේ සේවාර්ථික. තමන්ගේ කාර්යභාරය හරියට කරන්න පටන් ගත්තා. අපිට පුළුවන් මේ රට පළවෙනි ලෝකේ රටක් බවට පත් කරන්න. අන්න එතෙන්ටයි අපි මේ අලුත් අවුරුදු දවසේ කල්පනා කරන්න ඕනේ. ප්‍රතිපදාව කියන ලයිෆ් ස්ටයිල් එක. මේ නැකත් ටික දීලා කියන්නේ මේක කන්ටිනියු කරන්න. හැබැයි කරගෙන යද්දි ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. මම චතරම් දුරට මගේ දරුවන්ට කරන්න කියන දේ තුල මා පිහිටා ඉන්නවා. ඒක තමයි වැදගත්. ගනුදෙනු කරද්දී අපි දරුවට මේ ගනුදෙනුවට මූල්‍යමය වටිනාකමක් දෙන එක වැරදි. තාත්තට පුළුවන් නම් දරුවට හැලයක් දෙන්න දාට. ආචාර ධර්ම සාර ධර්ම උඩ තමයි අනිත් සියලුම දේ ගොඩනගෙන්න ඕනේ. අන්න එතකොට සතුටු වෙන්න පුළුවන් මේ රට වෙනස් කිරීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙක් හැටියට මම පත් වුණා කියලා. දුෂ්කරතාවය කියන්නේම එක්තරා ශාස්ත්‍රීය කාලයකට පෙර නිමිත්තක්. හැබැයි අයිඩියොලොජි එකක් රටේ තියෙන. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන්. උදාවන හැම දවසකම අපිට අලුතින් ජීවිතය පටන් ගන්න පුළුවන්. හැබැයි ওই කතාව කවුරු කොයි ආකාරයෙන් කිව්වත් දවස පුරාම අපිට ওই කතාව ඇහුණත් වසරේ හැම දවසකම අපි ওই කතාව කිව්වත් අපි එහෙම හැම දවසකම අපේ ජීවිතය පටන් ගන්නවද? ඔබ අහලා බලන්න ඔබෙන්. බොහෝ වෙලාවට අපි අලුතින් ජීවිතය පටන් ගන්නවා වෙනුවට අපි හැමදාම කරන්නේ පරණ ජීවිතයත් එක්ක ජීවත් වෙන එක. හැමදාම අපිට සිද්ධ වුණේ ඒක. දැන් කාලයක් තිස්සේ මේ ක්‍රමය වෙනස් කරගන්න ඕනේ කියලා අපි කියනවා, කතා කරනවා, ඒ පිළිබඳව වැඩපිළිවෙළවල් සකස් කරනවා. හැබැයි තාම වෙලා නැහැ. මං හිතන්නේ දැන් තවත් ප්‍රමාද නොවි අපි අලුතින් අපේ ජීවිතය පටන් ගන්න ඕනේ. දැන් ඔබ හිතනවා ඇති කොහොමද ඔක කරන්නේ? ඔය කියන තරම් ඔක කරන්න ලේසි නැහැ කියලා. ඔව් ඇත්ත. කාලයක් තිස්සේ අපි පුරුදු පුහුණු වෙච්ච දෙයක් ආයමත් වෙනස් කරගන්න එක, අලුතින් පටන් ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ නිසා අපි සූදානම් මේ කාර්ය වෙනුවෙන් ඔබට උදව් කරන්න. අපි සියලුම දෙනා එකතු වෙලා අලුතින් ආරම්භ කරමු ජීවිතය. ඒ ගැන කතා කරන්න හදන්නේ, ඒ ගැන කතා කරන්න සුදුසුම මොහොතක ඉඳගෙන, ඒ ගැන කතා කරන්න අද අපි කාලාත්‍රයේ කතාබහ වැඩසටහන සඳහා ඒ ගැන කතා කරන්න ඉතාම සුදුසු දෙපළකට ආරාධනා කරා. දෙපළ වැවිදිලා ඉන්නවා. අපි සාකච්ඡාව ආරම්භ කරන්න කලින් මේ දෙපළ හඳුනගමු. අද අපි තෝරගත්ත මාතෘකාව නැකත සුබ මොහොත සහ ජීවිතය. මේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න විද්වත් මණ්ඩලය අද අපි අපේ වැඩසටහන සඳහා ආරාධනා කරා නාලක හේවා මදුම් මහතාට. ඒත් සමගම අද අපි වැඩසටහනත් එක්ක එක්කාසු වෙලා ඉන්නවා ලයිෆ් කෝච් උදයා දේවමුල්ල මහතා. දෙදිනාටම ආයු බොහෝ වේවා. අයිබන්දුලයි. නාලක මහත්මයා මේ නැකත් ගැන, අලුත් ආරම්භ ගැන, වෙලාවට වැඩ පටන් ගන්න අවස්ථා ගැන කතා කරන කාලයක්. හැබැයි මේ පටන් ගන්න තියා අපි ඉවර කරපු තැන් වලින් තාම මිදිලවත් නැණි. අපි එතනින්ම අපේ කතාව පටන් ගමු. ඔව්දුලාෂ්. දැන් අලුත් අවුරුද්ද සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද. මේ අලුත් අවුරුද්දේ අපි බොහෝ දේවල් කරන්නේ අලුත් අවුරුදු උදාවත් එක්ක නැකතට. එහෙම නැත්නම් සුබ මොහොතට. එතකොට මේ නැකත සුබ මොහොත අලුත් අවුරුද්දේ අපි ප්‍රමුඛතාවය ලබා දෙන දෙයක්. එතකොට මේ නැකතට පටන් ගන්නදී පවත්වාගෙන යෑම කෙරෙන්නේ නැති එක නේ අද තියෙන ගැටලුව. නැත්නම් ඔබ කිව්වා අර කලින් කරපු දේ වෙනස් කරගන්න බැරි වෙන්නේ toy හේතුව හින්දානේ. ඒ නිසා මම දකිනවා මෙන්න මෙහෙම. දැන් මේ මෙතනදී අපි නැකතට ආරම්භ කරන එකේ කිසිම වැරද්දක් නැහැ. නැකතට අපි සියලුම දේවල් කරන්න ඕනේ. එතකොට අපි මෙහෙම හිතමුකෝ. දැන් මේ අලුත් අවුරුද්දේ අපි කොහොමද අලුතෙන් හිතලා අලුත් විදියට කල්පනා කරලා අලුත් ජීවිතයක් ගත කරනවා විතරක් නෙමෙයි. අපි කාට හරි හිතනොත් මෙහෙම අපි අපේ ලංකාව, අපේ රට ලෝකේ පළවෙනි ලෝකයේ රටක් හැටියට පත් කරනවා. දැන් කවුරු හරි එහෙම කියනකොට මේක පාට මේක නිකන් මේ සිහිනයක් දකින්නවාද කියන අදහසෙන්ටත් පුළුවන්. මොකද මේ පුළුල්ල මෙතෙන්ට ගියොත් මොකද මේ අලුත් අවුරුද්දත් එක්ක මේ සියලු දේවල් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකට හේතුව තමයි අපේ අලුත් අවුරුදු චාරිත්‍ර මේ පවත්වාගෙන එන්නේ බොහෝ කාලෙක ඉඳලා. සියවස් ගණනාවක ඉඳලා. මේ චාරිත්‍ර ඇතුලේ මම දකිනවා තුලාශි මේ ලෝකයේ දියුණුවයි සම්මත රටවල් තියෙන්නේ. පළවෙනි ලෝකයේ රටවල්. මේ රටවල් වල සිදුවෙන දේවල් නැත්තම් ඒ රටවල් වල කෙරෙන කියන දේවල් තියෙනවානේ. ඒවා
ඒ ප්‍රතිපත්ති මේ අලුත් අවුරුද්ද ඒ චාරිත්‍රය ඇතුලේ සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් මේවා 4ක් තියෙනවා. පළවෙනි එක තමයි සාමූහිකත්වය. යුනිටි කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ගෙදර පවුලේ හැමෝම එකතු වෙනවා එදාට. මේ එකතු වෙලා තමයි මේ සුබ මොහොතෙන් මේ වැඩේ ආරම්භ වෙන්නේ. නැත්තම් නැකතට වැඩේ කරන්නේ. දෙවෙනි එක තමයි මේ එන හැමෝම වග වෙනවා තමන්ගේ කාර්යයට. accountable. අම්මගේ වැඩක් තියෙනවා, තාත්තගේ වැඩක් තියෙනවා, ළමයින්ගේ වැඩක් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා ඒ වගවීම තුළ තමයි මේ කාර්යය සාර්ථක වෙන්නේ. අපි හිතමු ලිපගිනි මොලවන එක. ලිප හදන්නේ එක්කෙනෙක්, ගෙඩි ටික ලයිසි කරන්නේ තව එක්කෙනෙක්, මුට්ටිය ගින්නේ තව එක්කෙනෙක්. මේ ඔක්කොම එකතු වෙලා ඒ තමන් සාමූහිකව වග වෙනවා මෙතනදී. accountability. තුන්වෙනි එක තමයි සමානාත්මතාව. දැන් එදාට පවුලේ හැමෝම සමානයි. ඒ කියන්නේ පොඩි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා හැමෝම සමානයි. ඉක්වලිටි කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. සමානාත්මතාව. හැම කෙනෙක්ම. ඒතරේ සමානාත්මතාවය තුළ අර සහෝදරය සහෝදරිය නැත්තම් යම් ආකාරයක පුංචි අඩදම්බරයක් තියෙනවා නම් මේ ඔක්කොම අයින් වෙලා යනවා එතනදී. ඊළඟට වැදගත්ම එක තමයි මේ තුනත් එක්ක හතරවෙනි එක තමයි සදාචාර සම්පන්නකම්. දැන් මේ අවුරුදු දවසේ අපි හරිම ආචාරශීලීනේ, සදාචාර සම්පන්නනේ, හැම දෙයක්ම හරියට කරනවානේ නේද? එතකොට මෙන්න මේ කරුණු හතරම එකතු වුණාම තමයි යම් කිසි දෙයක් පවත්වාගෙන යන්න පුළුවන්. දැන් ඔය අලුත් අවුරුද්ද දවසේ සිද්ධ වෙන මේ දේවල් ටික ඔක්කොම එකතු වෙලා සාමූහිකව වගවීමෙන් සමානාත්මතාවයෙන් ඒකම අර ආචාරශීලී නැත්නම් ආචාර ධර්ම වලට එකඟව සදාචාර සම්පන්නව ඒ කෙරෙන වැඩ ටික තමයි අවුරුද්දෙන් පස්සේ එකින් එක ගිලිහිලා යන්නේ. දැන් මම සමාන කරා. මොකද මම බටහිර රටවල් දැකලා තියෙන හින්දා, බටහිර රටවල ජීවත් වෙලා තියෙන හින්දා ඒ රටවල පවත්වාගෙන යනවා මේ කියන කරුණු හතර. යම් පුංචි අඩුපාඩු ගැටලු තියෙන්න පුළුවන්. නමුත් අපි රටවල් හැටියට ගත්තොත් එහෙම මේවා පවත්වාගෙන යනවා. ඒතර සාමූහිකයි. වග වෙනවා තම තමන්ගේ කාර්යභාරයට. ඊළඟට සදාචාර සම්පන්නයි. ඊළඟට හැමෝම සමානයි, වෙනසක් නැහැ. ඒතර මෙන්න මේ විදියට මේ කටයුත්ත කෙරීගෙන ගියහම තමයි ප්‍රතිඵල ලැබෙන්නේ ඒ ත්‍රියට. අපේ වෙලා තියෙන්නේ අලුත් අවුරුද්ද දවසේ මේ ටික ඔක්කොම කරනවා. සමහර වෙලාවට තවත් දවසක් දෙකක් තුනක් ගිහිල්ලා හිස තෙල් ගානකම් කරනවා. රැකියාවට පිටත් වෙන දවස් දක්වා කරනවා. එතනින් පස්සේ හැමින් සැරේ නැති වෙලා යනවා. දැන් ආපහු පොඩ්ඩක් අපි මතක් කරගත්තොත් එහෙම ප්‍රධාන නැකත් ටික මෙතන තියෙන. ලිපගිනි මෙලවීම. පවුල ඔක්කොම එකතු වෙලානේ කරන්නේ. එක එකනා කාර්යභාරය හරියට කරනවානේ. ඊළඟට තියෙන්නේ මොකද්ද? ආහාර අනුභවය සහ වැඩ ඇල්ලීම. එතකොට මේ ආහාර අනුභවයේ සියලු දෙනා මේසේ වාඩි වෙලා එකතු වෙලා හැමෝම සම්බන්ධ වෙලානේ කරන්නේ. වැඩ අල්ලනවා කියලා කියන්නේ තම තමන්ගේ රැකියාව, රාජකාරිය, එහෙම නැත්නම් මේ ව්‍යාපාරයේ ඒ කටයුතු ටිකනේ පටන් ගන්න මේ එකතු වෙලා. එතකොට ඊළඟට අපි ෆිසිකල් ගෑමෙන් එකතු වෙන්න පුළුවන්, තමන්ගේ රැකියාවට පිටත් වීමේ යාමෙන් එකතු වෙන්න පුළුවන්. ඒතර මේ සියල්ලම හොඳට කරලා අර විදිහට අර කරුණු කාරණා එක කළා. ඊට පස්සේ මේ කන්ටිනියුටි එක නැත්තම් පවත්වාගෙන යෑම, ඉදිරියට ගමන් කිරීම සිද්ධ නොවෙන්නේ මේවයි සිදුවෙන අඩුපාඩුකම් නිසා. ඒ අඩුපාඩු ගැන කතා නොකර ඒ අඩුපාඩු හදාගන්නේ කොහොමද කියන එක අපි ඊළඟට සාකච්ඡා කරමු. හොඳයි. උදේ මහත්මයා අවුරුද්දේ කොටස් දෙකක් තියෙනවා. අලුත් අවුරුද්ද, පරණ අවුරුද්ද. අපේ ක්‍රමෙට කිව්වොත් පරණ අවුරුද්දේදී අපි සමහර වැඩ අතාරිනවා, අලුත් අවුරුද්දේදී ආයෙමත් පටන් ගන්නවා. මේක අවුරුදු නැකත් වලින් එළියට ගිහිල්ලා අපිට මේ අපේ ජීවිතේ පුරුද්දක් කරගන්න බැරිද? කොහොමද ඒ අපි අපේ ජීවිතේට අරගෙන ඉන්නේ? චරණටත් රටේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුලාශි මේ මාතෘකාව ටිකක් ගුටි කන්න වෙන මාතෘකාවක්. මොකද සංස්කෘතිකයිනේ. සංස්කෘතිය කියන්නේ දුලාශි මට හිතෙන්නේ ලෝකේ නියුක්ලියර් වෙපන් එකකට වඩා. ඒ කියන්නේ නාස්තික ආයුධයකට වඩා හරි ප්‍රබලයි.
ඒ නිසා සංස්කෘතික කාරණාවත් සම්බන්ධයෙන් අපි මෙහෙම කතා කරනකොට අපේ අදහස් එළියට දානකොට ඒක අර පොදු බවෙන් පොඩි තැනක එහෙම වුණොත් ඒක එච්චර හොඳ නැහැ. ඒ නිසා මම සුබවුරුත් අවුරුද්දක් කියලා කියනවා වගේම මමත් නැකත් ගන්න කෙනෙක් කියලා කියන ගමන් මම මෙන්න මෙහෙම කියන්න. මගේ ලොකු බාප්පා සාමාන්‍යයෙන් වාහනයට නගිනකොට උදේ එයාගේ ගමනක් යන්න ස්ටියරින් වීල් එකට වඳිනවා. එයාගේ පුතාට දැන් අවුරුදු 30ක් විතර වුණා. එයාත් ඒක කරනවා. මගේ මාමා කවදාවත් වාහන නගන ස්ටියරින් වීල් එකට වඳින්නේ නැහැ. මම වැඩි හරියක් වාහනත් එක්ක ගත කරන මගේ තරුණ කාලේ හිටියේ මාමත් එක්ක. මමත් වාහනේ ස්ටියරින් වීල් එකට වඳින්නේ නැහැ. එතකොට දැන් වාහනේ ස්ටියරින් වීල් එකට වඳින කෙනෙක් මං ගැන මොනව හිතයි? ඒකයි මං කිව්වේ මේ සංස්කෘතික කාරණා ගැන කතා කරද්දී හරි පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි පරිස්සම් වුණොත් අපිට ඕන දේ කියන්නේ. ඒ හින්දා මම දෝරේ ගලන්න කියනවා. ඔබට මේකෙන් ගත හැකි දෙයක් තියෙනවා නම් විතරක් ගන්න. සාමාන්‍යයෙන් අපි පන්සලකට යද්දී කවුරුත් කියන්න ඕනේ නැහැ සෙරප්පු දෙක පන්සලේ ගේට්ටුව ළඟ ගලවලා යනවා. අපේ දරුවොත් එහෙම කරනවා. අපේ අප්පච්චිලා අපි පොඩි කාලෙත් එහෙම කරා. හැබැයි අපේ අප්පච්චි මාත් එක්ක පන්සල් යද්දී එහෙම කරාට මට එච්චරම මතක නැහැ අප්පච්චි කහිර මාරු වුණාද කහිර උඩින් කියලා මගෙත් එක්ක. මේ මෑතකත් යූත් සෙන්ටර් එක ළඟ මහරගම මම වයිෆ් කාරකින් යනකොට එතන ඉඳන් මේ සිද්ධිය වෙන තැන ඉඳන් මීටර් 15ක් නැහැ සීබ්‍රා ක්‍රොසින් එකට අම්මා කෙනෙක් දුවෙකුත් අල්ලගෙන මීට මෙහෙන් පාර මාරු වෙනවා. මම වාහන නතර කරලා විදුරු පාත් කළා හැම මේ බබා ඔයාගේද කියලා. මම මේ බබා ඔයාගේනේ මගේ නෙමෙයි. අර තියෙන සීබ්‍රා ක්‍රොසින් එක පුතේ අම්මට කියන එතනින් යන්න කියලා. දැන් ඒ කාන්තාවට මං ගැන මොකක් හිතෙන්නේ නැද්ද? අමනාපයක් හිතෙන්නේ නැති. හැබැයි මම නාඳුරන දරුවෙක් වෙනුවෙන් තමයි වැඩි කරේ. පන්සලට යද්දී ඕනම කෙනෙක් සෙරප්පු දෙක ගලවන්නේ පන්සලට ඇතුළේ ඉස්සලා පුංචි කාලේ ඉඳන් දෙමව්පියෝ එක කරපව දැකපු හින්දා. ඒකම සීබ්‍රා ක්‍රොසින් එකේ මාරු වෙද්දී කෙනෙක් කරන්නේ නැත්නම් එයා පුංචි කාලේ ඉඳන් එයාගේ වැඩිහිටියෝ සීබ්‍රා ක්‍රොසින් එකෙන් පාර මාරුණු දැකලා නැහැ. ඒ හින්දා අපි මේ අදට දොස් කියා ගන්නවට වඩා අපි ඉතිහාසය වර්ණනා කරනවටත් වඩා අපි ඉතිහාසය අඳුන ගන්න ඕනේ. මෙන්න මේ අඳුනා ගැනීමේදී දැන් නැකතට වැඩ කරන එක සුබ මොහොතින් වැඩ කරන එක චාරිත්‍රයක් වෙලානේ. අපි දැන් හැම එකම කරන්නේ as an event, as a fashion. සිද්ධියක් හැටියට සහ විලාසිතාවක් හැටියට. දැන් මේ අද ඊයේ හෙට මේ තෙල් ගාන දක්වා රැකියාවට යන දවස දක්වා මේ කරන නැකත් එක අපි කරන්නේ ෆැෂන් එකක් හැටියට. ඇත්තට මේ කාරණා ටික තමයි අපේ හැමදාම ජීවිතේ තියෙන ටික. ලිපගිලි මොලන එක, වැඩට යන එක, වෙලාවට කෑම කන එක, මේ දේවල් නාන එක, මේ ටික ඇතුලේ තියෙන අපේ ලයිෆ් ස්ටයිල් එක. හැබැයි මේ ලයිෆ් ස්ටයිල් එක අවුරුද්දේ නැකත් වලට විතරක් සීමා වෙලා තින්නේ ඇයි කිව්වොත් මේ වැඩිහිටියෝ මේ දේවල් ටික හරියටම කරන්නේ කවදා විතරද? අවුරුද්දේදී විතරයි. ඒතකොට දැන් නාලක කියපු විදිහට මේ අවුල අපිට එන්නේ අපි මේක එදාට විතරක් කරන එක. අවුරුද්දේ 365 දවසක් තියෙනවා නම් ඒකේ එක දවසක විතර නම් තාත්තා නාන්නේ දරුවෝ නාන්නෙත් එක දවසයි අවුරුද්දේට. තාත්තා උදේ පාන්දර බොහොම පොෂ් පිට ෆ්‍රෙෂ් පිට ප්‍රබෝධයෙන් ලැහැස්ති වෙලා වැඩට යන්නේ අවුරුදු එක දවසක විතරක් නම් දරුවෝ ඉස්කෝලේ යන්නේ ප්‍රබෝධයෙන් අවුරුදු එක දවසක් විතරයි. එදා වැඩට ගියන් පස්සේ හැපි නිව් ඉයර් සුබ අලුත් අවුරුද්දක් කියලා හැමෝටම hina වෙලා ප්‍රාර්ථනා කරන ඒ තාත්තා අම්මා ඊට පහුවෙන්ද ඔෆිස් එකට ගියන් පස්සේ කොහොමද ඉන්නේ කියන එක හැන්දෑවට ගෙදර ආවන් පස්සේ දරුවන්ට තේරෙනවා. එතකොට මේ සංස්කෘතිය කියන්නේ ඉවෙන්ට් එකක් නෙමෙයි. මේක ලයිෆ් ස්ටයිල් එකක් වෙන්න ඕනේ. හැබැයි අපේ රටවල් වල accountability එක නැත්තේ නාලක කිව්වා වගේ ඒක ලයිෆ් ස්ටයිල් එකක් වෙලා නැහැ. ඒක ලයිෆ් ස්ටයිල් එකක් වෙන්න නම් ඒක ජීවිතේට හැබිට් එකක් වෙලා නැහැ. ඒක හැබිට් එකක් වෙන්න නම් ඒක ප්‍රතිපත්තියක් කොලයකට නෙමෙයි යන්න ඕනේ. ඒක ප්‍රතිපදාවක් වෙන්න ඕනේ.
ප්‍රතිපදාව තියෙන ජීවිතය අටමස් ලේන හරත් එක්ක. ප්‍රතිපත්ති තියෙන ඩොකියුමන්ට්ස් කොලත් එක්ක. එතකොට අපි ඈපල්ලිත අරගෙන අපි ඩොකියුමන්ට් එක ෆලෝ කරලා අර ටික කරනවා. එහෙම කරයින් පස්සේ එදාට විතරයි. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මුළු රටේම අයට එක වෙලාවකට ලිප ගිනි මොලවන්න පුළුවන්ද? ඊට පස්සේ රටේ හැමෝටම එක වෙලාවක වැඩට යන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නේ එන්නේ මොකද ඒකත් කෑල්ල කමුනන්න ඕනේ. ඒ ප්‍රශ්නේ එන්නේ අපේ මේ සිරිත්තිරි චාරිත්‍ර ටික අවුරුද්දට අලුත් අවුරුද්දට මේ සුබ මොහොතින් පටන් ගන්න එකට මුල තමයි අපේ නිෂ්පාදන ක්‍රියාවලිය මේ රටේ තිබ්බ. ඒක ඇග්‍රිකල්චරල් ඒ කියන්නේ කෘෂිකාර්මික ආර්ථිකයක අපි හිටියේ. කෘෂිකාර්මික ආර්ථිකයක කවුරුත් රැට කුඹුරට යන්නේ. හැබැයි මේ සේවා ආර්ථිකය ඇතුලේ මේ පරිභෝජන ආර්ථිකය ඇතුලේ කෙනෙකුට උදේ නාන්න පුළුවන් වුණාට තව කෙනෙකුට උදේ නාන්න බෑ. 6-2 2:10 10:06 shift එකට වැඩ කරන කෙනෙකුට එයා යන්නේ බස් එකේ ට්‍රාන්ස්පෝර්ට් පිට නම් එයාට රැට ආන් පස්සේ නැවොත් එයාගේ කොණ්ඩේ මගේ වගේ කර්ලි නම් පීනස හැදෙනවා. හැබැයි අර කෘෂිකාර්මික ආර්ථිකය ඔක තිබ්බේ නෑ. එහෙනම් මේ හුටපටේ වෙන්නෙම දැන් අපිට මේක මාතෘකාවක් හැට කතා කරන්න වෙන්නෙම අපි අර බොම්බේ ලුකින් කල්කටා විදියට ඉන්නේ. බලන්නේ බොම්බේ පේන්නේ කල්කටා. අපි අවුරුද්ද සමරන්නේ කෘෂිකාර්මික ආර්ථිකයක සිරිත්‍රිත් එක්ක. හැබැයි පහුවෙන්ද වැඩ ගිය දවසේ ඉඳන් ඉන්නේ සේවා ආර්ථිකේ. ඇයි එම් වෙලා තියෙන්නේ කාගේද වැරද්ද අපේමද? පිටසක්වල ජීවීන්ගේ වැරද්දක් නෙමෙයි මේක. ඉතින් කවුරු හරි ගයිඩ් කරන්න එපා. අනිත් හැමදේම ජීවිතේ අපිට කියලා දෙන්න වැඩි හිටියෝ වෙනවා. අපේ රටේ ඕන තරම් ඒ වෙනුවෙන් කතා කරන අය ඉන්නවා. කෝ තාම එහෙම වෙලා නැහැ නේ මේ රටේ. හිතන්නකෝ මෙහෙම. මුලින්ම ඉස්කෝලේ පටන් ගන්නකොට මුලින්ම ලංකාවේ ළමයි කැමැත්තෙන් ඉස්කෝලේ යන්නේ නැද්ද? මෙහෙම හිතමුකෝ. ඔන්ලයින් පටන් ගත්තනේ මේ පහුගිය දවස්වල. ළමයි කැමැත්තෙන් උකට ගියාද නැද්ද? අර ගැජමැටික් එකට ආසයි. හැබැයි මිස්කින් ළමයි අත උස්සන්න කියලා ටීචර් අත ඉස්සුවම ස්ක්‍රීන් එකේ පේන්නේ මෙච්චරයි. පොඩි එකන බලනකො ටීචර්ගේ අත් දෙක ඇඟිලි පේන්නේ. හැබැයි ටීචර් උස්සගෙන ඉන්නේ. දැන් වෙනකොට ඔන්ලයින් වලට කට්ටිය ඇබ්බැහි වෙලා. දැන් කියනවා දරුවා මේකේ ඉන්නවා ප්‍රශ්න ගොඩයි දරුවට ෆෝන් එක දුන්නේ නැතුවම දරුවා මෙහෙම කරනවා අම්මට බනින්න එනවා කියලා. හිතන්න මුලින්ම ඉස්කෝලේ පටන් ගත්ත කාලේ පළ ඉස්කෝලේ කිව්වයින් පස්සේ දරුවා අකමැත්තෙන් යන්නේ නැති. දැන් අවුරුදු 3 ඉඳන් අම්මා අයියා වගේ මං ඉස්කෝලේ යන්නේ කවද්ද කියලා අහනවා. එතකොට මේ දෙකම එකක්. මේකට තමයි අයිඩියොලොජි එකක් තියෙන්න ඕනේ. අයිඩියොලොජිකල් ලීඩර්ෂිප් එකක් තියෙන්න ඕනේ. දැන් අපි ගන්නවනේ දැන් මේ නැකත් බලන එක අපේ තියෙනවනේ. වෙස්ටර්න් සොසයිටි එකේ කොහොමද තියෙන්නේ? වෙනස් විදියටනේ. දැන් මේක කියන්නකෝ. දැන් ලංකාවේ ළමයින්ට ඔය ඉන්ටර්නෙට්ස් එක වැඩ කරන අර ග්ලෝබල් කොන්සෙප්ට් එකත් එක්ක ජොබ්ස් කරන ගෙවල් ඉඳන් ගොඩාක් ළමයින්ට ඒගොල්ලෝ නිදාගන්න දවල්ට වැඩ කරන්න රැයට. හේතුව තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ අපිට ඉර බහිනකොට වෙන පැත්තකට ඉර පායන රටවල් එක්ක. එතකොට එයාහි බොස් ඉන්නකොට බොස් ටෝන්ලාට ස්ටෑන්ඩ් බයි ඉන්න ඕනේ. එහෙනම් ඒ දරුවට රැයට නිදාගන්න වෙන්නේ නැහැ. මම හැමතිස්සෙම කියන්නේ ග්ලෝබල් කියන්නේ බොරුවක්. ග්ලෝබල් විලේජ් කියලා ලෝකේ නැහැ. විශ්ව ගම්මානයක් ලෝකේ නැහැ. විශ්ව ගම්මානය ලෝකේ තියෙන මුළු ලෝකේ සියලුම රටවල් වලට මම මේක මීට ඉස්සෙල්ලා චරණෙම කියන්නේ නැති මුළු ලෝකෙම රටවල් වලට එක වෙලාවකට ඉර පායනවනම් එක වෙලාවකට ඉර බහිනවනම් අන්න විශ්ව ගම්මානයක්. එතකොට මේ විවිධ වෙලාවලට ඉර පායන විවිධ වෙලාවලට ඉර බහින රටවල් ටික එකතු වෙලා එකම වැඩේ එකම වෙලාවට කරන්න ගියොත් එක රටක ඉර බැහැලා අනිත් රටේ ඉර නැගලා දැන් හුටපටයක් එනවනේ. මෙන්න මේකට තමයි අපේකම තමන්ගේකම ස්වාධීනත්වය මේ දහම මේ පරිසරයේ සබහා දහම ඕන වෙන්නේ. සබහා දහමෙන් ඈත් වෙච්ච අපිට අවුරුදු 365 දවසෙන් එක දවසක අපි ඔක්කොටම කිරි උතුරවන්න පුළුවන්. ඒකත් ලොකු දෙයක්. එක දවසක අපි හැමෝටම රැකියාව සඳහා පිටත් යන්න පුළුවන්. හැබැයි එදෙන් පස්සේ අපි ආයෙමත් අර රට ඉර පායනට මෙහෙ බැහැලා මෙහෙ රට ඉර පායනට එහෙ බැහැලා
හැබැයි මේ ඔක්කොම එකතු වෙලා ග්ලෝබල් කොන්සෙප්ට් එකත් එක්කම වෙළඳ ආර්ථිකය වැඩ කරද්දී අපිට කාටවත් බනින්න වෙන්නේ නැති තරමට අපි හැමෝම අසරණ වෙලා. පස්සේ ප්‍රශ්නවත් කියන්න. කාලාන්තරේ කතා බහින් අද අපි කතා කරමින් ඉන්නේ නැකත සුබ මොහොත සහ ජීවිතය පිළිබඳව. අලුත් අවුරුදු කාලෙදී අපි හැමෝම දන්නවා අපිට අතාරින්න දේවල් තියෙනවා, ඒත් එක්කම ජීවිතයට එකතු කරගන්න දේවල් තියෙනවා. අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු දේවල්. ඒ දේවල් අපි හැමෝම මේ කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කරපු හින්දා අපි දන්නවා. ඒ නිසා අපි මේ දෙස අලුත් කෝණයකින් බලන්නයි අද වැඩසටහන මේ ආකාරයට ඔබට තිරින කරන්නේ. නාලක මහත්මයා, දැන් අලුත් අවුරුද්දට අපිට අලුතින් පටන් ගන්න දේවලුත් තියෙනවා, අතාරින්න දේවලුත් තියෙනවා. ජීවිතෙත් එහෙමනේ. හැබැයි අපි කවදාවත් අල්ලගන්න ඕනේ දේවල්, අතාරින්න ඕනේ දේවල් හරියට අඳුරගෙන නැහැ. මේ අවුරුද්දවත් ඒක කරන්න අපිට උදව් කරන්න පුළුවන්. ඔව් දුලාෂ්. ඔබේ ප්‍රශ්නෙට මට කෙටි පිළිතුරක් මෙන්න මෙහෙම එනවා මේ උදේ දේවමල් මහත්මයා. මේ අපි පූර්ණ පුරවැසියන් බවට පත් වෙන්න. පූර්ණ පුරවැසියන්. ඒ මොකද්ද? දැන් දුලාෂි අහලා ඇතිනේ මේ දවස්වල මේ පොඩි උනන්දුවක් තියෙනවා කියලා මේ වෙන රටක PR එක කොහොම හරි ගන්න ඕනේ කියලා පර්මනන්ට් රෙසිඩන්ට් ස්ථිර පදිංචිකරුවෙක් වෙන්න ඕනේ කියලා. හැබැයි ස්ථිර පදිංචිකරුවා සහ පුරවැසියා අතර වෙනසක් තියෙනවා. දැන් අපි ශ්‍රී ලාංකික පුරවැසියෝ කියලා බොහොම ආඩම්බරෙන් කියන අයත් ඉන්නවා, ආඩම්බර නොවි කියන අයත් ඉන්නවා. හැබැයි ශ්‍රී ලාංකික පුරවැසියෝ. හැබැයි පුරවැසියෙක් කියන්නේ කවුද? මොකද මේ ප්‍රශ්නේ මම පොඩ්ඩක් විස්තර කරන්නේ මේක ඉතාම වැදගත් නිසා. දැන් මට මේ අත්දැකීම තියෙනවා. මම ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට ඉඳලා වෙන රටක ස්ථිර පදිංචිකරුවෙක් හැටියට ගිහිල්ලා ඒ රටෙත් පුරවැසිභාවය අරගෙන දැන් ලංකාවේ පුරවැසිභාවයත් අරගෙන ද්විත්ව පුරවැසි. මේ අත්දැකීම කියන්නේ එක හේතුවකට. මොකද දැන් මම කැනඩාවට ගියා ස්ථිර පදිංචිකරුවෙක් හැටියට. ගිහිල්ලා පුරවැසියෙක් වෙන්න නම් යම් යම් කරුණුකාරණා සම්පූර්ණ කරන්න ඕන. පුරවැසියෙක් සතු අයිතිවාසිකම් ගැන අපි දන්නවා. ඒ පිළිබඳව අපි කතා කරන්න ඕනේ. හැබැයි මම ඔබතුමාගෙන් මේ මිනිත්තුවක දෙක අවසරයක් ඉල්ලනවා. අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි මේ පිළිතුරත් එක්ක ආයෙත් එකතු කරමු. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. විරාමය ලබා ගන්න කලින් අපි නාලක මහත්තයත් එක්ක කතා කර හිටියේ. අපි අල්ල ගැනීම සහ අතහැරීම ගැන කතා කරා. දැන් මම මගේ අත්දැකීමක් මේ වමාරු කරමින් හිටියේ. එතකොට මේ කැනඩාවට ගිහිල්ලා ස්ථිර පදිංචිකරුවෙක් හැටියට ඊට පස්සේ පුරවැසියෙක් වෙන්න යම් කාර්යභාරයක් කරන්න ඕන. ඒ කාර්යභාරය තමයි අපි පුරවැසි අයිතිවාසිකම් ගැන කතා කරනවා. අපි දැන් ලංකාවෙත් පුරවැසියෙක්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. හැබැයි පුරවැසියෙකුට යුතුයකම් සහ වගකීම් කොටසක් තියෙනවා කියලා මටත් සිහි වෙන්න පටන් ගත්තේ ඒ කටයුත්තේදී. මොකද ස්ථිර පදිංචිකරුවෙක් පුරවැසියෙක් වෙන්න නම් පුරවැසියෙක් හැටියට කරන්න ඕන යුතුයකම් සහ වගකීම් කොටසක් තියෙනවා. අන්න ඒ ටික. ඒතර අපි ඉංග්‍රීසියෙන් කියන duties and responsibilities. මෙන්න මේ ටික ක්‍රියාත්මක කිරීම තුළ තමයි පුරවැසියෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒතර මම නැවත ලංකාවට ආවට පස්සේ කල්පනා කරා අපි ලාංකිකයෝ හැටියට ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට අර කැනඩාවේදී කරපු යුතුයකම් සහ වගකීම් ටික කොච්චර දුරට කරනවද කියලා. අන්න එතෙන්දී තමයි දරාශමට මතක් වුණේ. දැන් මේ ඔබ කියන දෙයට මේක සම්බන්ධ වෙන්නේ අපි අවුරුද්ද දවසේ පටන් ගන්නවා වැඩක් කරන්න. හැබැයි ඒ වැඩේ කොයිතරම් දුරට වගවීමෙන් යුතුව කරගෙන යනවාද වෘත්තිය. මම අපි රැකියාව ගමු උදාහරණයකට. දැන් අපි වෙලාවට වැඩ අල්ලලා මෙතුමා හරිම පැහැදිලිව කිව්වා මේ කුෂිකාර්මික ආර්ථිකය තුල නේද අපි ගෙදර දැනටත් පැලයක් හිටවලා වෙහිමනේ වැඩ අල්ලන්නේ නේද? පැලයක් හිටවලා එහෙම නැත්නම් ලිඳත් එක්ක ගනුදෙනු කරලා කුඹරට ගිහිල්ලා එහෙම දේවල් කරනවා. හැබැයි සැබවින්ම ගනුදෙනු කිරීම සිද්ධ වෙන්න ඕනේ මේ වර්තමානයේ අපි කරන වෘත්තියත් එක්ක. ඒ තමයි අපි වෘත්තිය පටන් ගන්නෙ. එතකොට පාසල් යන දරුවෙක් නම් පොතක් අරගෙන පාඩම් කරන්න කියලා ඒ දවස්වල අපිට කිව්වා. අපි පාසල් යන දරුවා හැටියට. ඒතර මෙන්න මේ දේම තමයි. ඒතර වගවීම කියන එක හරියට තිබුණු හින්දා තමයි ලෝකේ දියුණුවයි කියන රටවල් පළවෙනි ලෝකේ රටවල් ඒ තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. ඒ තමන් කරන වෘත්තියට වගවීම තියෙනවා. කියන්නේ වගවීම එන්නේ කැපවීම තුළ. එතකොට ඒ වගවීම ක්‍රියාත්මක වෙනකොට
කරනකොට මගින් කෙරෙන්න ඕන කාර්යය මම කෙතරම් දුරට කරනවාද? දැන් අද දවසේ අපි යම් විටකදී කතා කරනවා බොහොම මේ අකමැත්තෙන් නොකමැත්තෙන් දේශපාලඥයෙක්. අපි ඒක පොඩ්ඩක් පස්සකින් තියලා අපි පුරවැසියන් හැටියට මගේ වගකීම යුතුයකම මම කොයිතරම් දුරට කරනවද? දැන් මෙතන අධ්‍යාපනය ගැන කතා කරා පාසල ගැන. දැන් දුලාශී හිතන්න මෙහෙම. මම ගුරුවරයෙක්. මගේ පාසලේ ඉන්න ළමයින්ගෙන් 50%ක් සාමාන්‍ය පෙළ ගණිතේ ෆේල් වෙනවා. අසමත් වෙනවා. දැන් වැරද්ද ළමයාගේද? වැරද්ද උගන්නපු මගේද? දැන් ඕක මැන බලන්න ක්‍රමයක් නැහැනේ අද රටේ. එතකොට උගන්නපු මම සාර්ථක ගුරුවරයෙක් නෙමෙයි. මගේ ළමයි 50%ක් විභාගයේ අසමත් වෙනවා නම් මම මගේ යුතුයකම් වගකීම් කොටස හරියට කරලා නැහැ. ඒ වගේම මේ රටේ ඉන්නවා තමන්ගේ ඒ සිසු දරුවන්ගෙන් 90%කට එහා විභාග සමත් කරවන ගුරුවරු. එතකොට ඒ අයට අවශ්‍ය ඇගීම, ඒ අයට අවශ්‍ය ප්‍රශංසාවත් ලැබිලා නැහැ එක පැත්තකින්. හරි. අපි ඒක පැත්තකින් තියමු පොඩ්ඩකට. මොකද ඒක අර සාමූහිකත්වයේ තුල එන්න ඕන කතාවක්. එතන මෙන්න මේදී මගේ කොටස මම කරලාද තියෙන්නේ. මම ඒකට වග වෙලාද තියෙන්නේ. එහෙම නැත්නම් මම කොතරම් දුරට අර කෙටි පාරවල් ගන්න නැතුව නියම පාරේ ගිහිල්ලා මගේ වැඩ කරගෙනද තියෙන්නේ. දැන් කැනඩාවේදී මම ඉගෙන ගත්ත එකක් තමයි සෑම දෙනෙක්ම එක හා සමානයි. දරාශී අපි තනතුර කොමක්වත් පාරට බැස්සාම හැමෝම මිනිස්සු. බැංකුවට ගියාම උදේ මහත්තයා මේ හැමෝම පොලිමේ ඉන්න ඕනේ. රාජ්‍ය ආයතනයකට ගියාම නම්බරයක් කරන් වාඩි වෙලා ඉන්න ඕනේ. හැබැයි මගේ අත්දැකීම මම ඒක පිළිගන්න වෙනවා ඊට වැඩි වෙනස් ලංකාව ඇතුලේ. එහෙදි සංසන්දනය කරාද මෙහි ගැන? ඔව් විශේෂයෙන් මෙහෙට ආවට පස්සේ මම කල්පනා කරේ ඊට පස්සේ හැබැයි මම තීරණය කරා පොලිමේ ඉඳලා යන්න ඕනි කියන එක. සමහරලාට මූණ දැක්කාම කතා කරලා වැඩේ කරලා දෙන වෙලාවල් තියෙනවා. හැබැයි මම උත්සාහ කරනවා පොලිමේ ඉඳලා ඒක මම කරගත්ත මගේ අර කොවිඩ් බූස්ටර් එන්නද කරගත්තේ ලංකාවේදී. එතකොට ඉතින් දොස්තර මහත්තයා කතා කරද්දිත් මම පොලිමේ ඉඳලා මගේ බිරිඳට කිව්වා අපි කැනඩාවේ විදියට මෙහෙදි වැඩේ කරගමු කියලා. ඒක තමයි අපි පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ යුතුයකම වගකීම පුරවැසියෙක් හැටියට ක්‍රියාත්මක කරන්න ඕන. ඊළඟට අපි දැකලා තියෙන දුලාශි පාරේ දැන් මම මේ සංසන්දනය කරන්නේ බොහොම මේ සත්භාවයෙන්. කැනඩාවේ පාරට බැස්සාම හැමෝම මිනිස්සු. හැබැයි කන්තෝරුව ඇතුලේ කාර්යාලය ඇතුලේ ඉන්නවා ගණකාධිකාරීවරු ඉන්නවා, ඉංජිනේරුවෝ ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා රෝහල් වල, නීතිඥයෝ ඉන්නවා උසාවි වල. පාරට බැස්සාම හැමෝම මිනිස්සු. හැබැයි අපිට පේනවා මොකක් හෝ හේතුවකට අපි පාරට බැස්සාම අපේ පාරෙත් යනවා ඉංජිනේරුවෝ, දොස්තර මහත්වරු, ගණකාධිකාරීවරු නේද? තමන්ගේ පෞද්ගලික වාහනේ මගුල් ගෙදර යන ගමන් ඉස්සරහින් ගහගෙන යනවානේ ප්‍රධාන ඉංජිනේරු කියලා. මං ඉංජිනේරුවෙක් හැටියට මේක කියන්නේ. ප්‍රධාන ඉංජිනේරු කියලා වාහනේ ඉස්සර මගුල් ගෙදර යන්නේ. පෞද්ගලික වාහනෙන් යන්නේ. ඒ මොකටද? අපි පූර්ණ පුරවැසියෙක් වෙන්න ඕනි කියන්නේ රටේ පුරවැසියෝ හැමෝම සමාන වෙන්න ඕන. සමාන බව හිතන්න ඕනේ අපි. එතකොට තමයි අපිට දැනෙන්නේ මම මගේ කාර්යය හරියට කරලා දෙන්න ඕනේ. මගේ වැඩේ මට වැටුපක් ගෙවනවා ආයතනයෙන් ඒ වැටුප ගෙවනකොට ඒකට සරිලන මගේ කාර්යය මම කරලා දෙන්න ඕන. මම ඒකට සේවය කියනවට අකමැති යුදෙවන්න. සේවයක් නෙවෙයිනේ. අපි පඩියට වැඩ කරන්නේ. එතකොට ඒ පඩියට වැඩ කරනකොට ඒක සේවයක් නෙවෙයි. ඒක ක්‍රියාවක්, කාර්යයක්. ඒ කාර්යය කරලා දෙන්න. එහෙමනම් අපේ වත්තේ වැඩ කරන්න, කුලියට වැඩ කරන්න නෙමෙයි සේවයක් කරන්න ඉපේ. ඒක සේවයක් නෙවෙයිනේ. ඒ මනුස්සයා කාර්යයක් කළා, ක්‍රියාවක් කළා එතෙන්ට යන්න ඕන. මොකද අපි තේරුම් ගන්න ඕන මේ දේ හරියට. මොකද මේ අලුත් අවුරුද්දේ මේ දේ වුණා නම් අපිට පූර්ණ පුරවැසිය වුණා නම් මේ රටේ 100%ක් වෙන්න අවශ්‍ය නැහැ. 50% දෙනා පූර්ණ පුරවැසියන් හැට ෆුල් සිටිසන්ස් කියලා කියන්නේ. වුණා නම් තමන්ගේ කාර්යභාරය හරියට කරන්න පටන් ගත්තා නම් අපිට පුළුවන් මේ රට පළවෙනි ලෝකේ රටක් බවට
පත් කරන්න. අන්න එතෙන්ටයි අපි මේ අලුත් අවුරුදු දවසේ කල්පනා කරන්න ඕනි. හිතන්න ඕනි. අපි එන්න ඕනි. ඒතර අපි වග වෙන්න ඕන කරන දේ පිළිබඳව සෑම අංශයකින් මම මේ දේ කරන්නේ හරියටද? මං කරන දේ තුළ ගුණාත්මක බව තියෙනවද? මං කරන දේ තුළ ඒ නිසි ඵලදායීතාවය තියෙනවද? මොකද මං ගැන දන්නේ මමනේ හොඳටම. දැන් මම තවත් මම ඉංජිනේරුවෙක් හැටියට දකින දෙයක් ඔය මේ මැරයින් ඩ්‍රයිව් එක සමුද්‍රාසන්න පාර තියෙන දෙහිවල ඉඳලා කොළඹට යන මම නිතරම ওই පාරේ යනවා. ඔය පාරේ මූද පැත්තේ අර ඉන්ටර්ලොක් ගල් ඇල්ලුවා කාලයකට කලින්. හොඳ වැඩක්. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ දෙහිවල පැත්තේ ඉඳලා කොළඹ පැත්තට යනකොට ඒක දිහා බලාගෙන ගියොත් ඒ ඉන්ටර්ලොක් ගල් ටිකත් හරියට මූදු රැල්ල වගේ දෙමහත්. ඒකත් මෙහෙම තියෙන්නේ. දැන් ඔයකේ අපි හිතමු ආබාධිත කෙනෙක් රෝද පුටුවක් යන්න ගියොත් යන්න බෑ. එහෙම නැත්නම් ඒ ඉන්ටර්ලොක් වල පොඩි සමහර තැන්වල වලවල් කපලා තියෙනවා ඔය එක එක කාර්යයන් සඳහා. ඒ ඇයිතර වල කැපුවා නම් වල වහන්න ඉපේ. ඒක සිද්ධ වෙලා නැහැ. ඒතර වගවීම නැති බවයි එතනදී තේරෙන්නේ. ඒතර ගුණාත්මක බව නැහැ. ඒක තුළ. ඒතර මම මේ ටිකක් මේ කරුණු කාරණා කිව්වේ අපි හැම කෙනෙකුටම වගවීමක් තියෙනවා මේ පූර්ණ පුරවැසියන් හැටියට. අපි කරන දේවල් අපි ව්‍යාපාරයක් කරනවා නම් ඒ දේ තුලත් එහෙමයි. ආහාර පිසිනවා නම් එහෙමයි. එතකොට මේ නීතියෙන් පැනලා අල්ලන්න ඕනේ අපි තුමු අපි අවන්නලක් කරනවා කියලා. PHI මහත්තයා ඇවිල්ලා පරීක්ෂා කරලා බලන්න ඕනේ නැහැ කෑම ටික මම වග වෙනවා නම් මම හොඳ කෑම හදලා මගේ ගනුදෙනුකරුවන්ට දෙනවා කියලා. ඒතර මෙන්න මේ වගවීම ඇති කරගන්න ඕනේ. ඒතර මේක ගෙදර අම්මා වග වෙනවනේ. දැන් අපි අවුරුදු දවසේ දකිනවා අම්මා වග වෙනවා. අම්මා හදන කෑම ටික පිරිසිදුව ලස්සනට අපූර්වට හදනවා. තාත්තා ඒ අවුරුදු දවසේ වග වෙනවා. හැබැයි අපි කරන්න ඕනේ අන්නේ වගවීම පවත්වාගෙන යෑම. ඒ පවත්වාගෙන යන ගමන් අර සමානාත්මතාවය ඇති කර ගැනීම. ඒ සමානාත්මතාවයට ගැලපෙනවා ඒකේ අනිත් පැත්තට ගියොත් එහෙම සාමූහිකත්වය. මොකද මේ සාමූහිකත්වය දැන් අපි මේ කතා කරනවා සමහර වෙලාවට ලොකුවට ඉහලින් කතා කරන සාමූහිකත්වය. සාමූහිකත්වය කතා කළා ගෙදර යන ගමන් අල්ලපු ගෙදර කෙනත් එක්ක ගැටුමක් ඇති කර ගන්නවා. පාරදී තාත් එක්ක හරි ගැටුම් ඇති කර ගන්නවා. එහෙම නෙමෙයි. ඒතර අපි සාමූහිකටන් සියලු දෙනා එකතු වෙලා එක ගමනක් යනවා කියලා කල්පනා කරන්න. පූර්ණ පුරවැසියන් හැටියට මේ රටේ හැම කෙනෙක්ම එකයි වෙනසක් නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට කල්පනා කරන්න හිතන්න හොඳ දවසක් හොඳ වෙලාවක් තමයි අලුත් අවුරුද්ද කියන්නේ. ඒ කියන්නේ වෙනස් වෙන්න අර ඔක්කොම එකතු වෙලා එක දවසේ අනිත් වැඩ ඔක්කොම නවත්තලා මෙතුමා හරි අපූර්වට කිව්වා අපි වෙනත් ටයිම් සෝන්ස් වල නැත්තම් කාල පරාස වල වැඩ කරන අය. හැබැයි ඒව ඔක්කොම නවත්තලා එක දවසක අපි හිතනවා එකට එක වෙලාවේ මේ දේවල් කරන්න ඕනි කියලා. මේ හිතන දේ අපි එදාට කරනවා විතරක් නෙමෙයි පවත්වාගෙන යන්න ඕන. අර වෙනත් කාල පරාස වලට ඇතුළු වුණාට පස්සෙත් අපිට පුළුවන් accountable වෙන්න, වග වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අපිට සාමූහිකව වැඩ කරන්න පුළුවන්. අපිට සමානාත්මතාවයෙන් වැඩ කරන්න පුළුවන්. එතකොට ඒකම අපිට සදාචාර සම්පන්න වෙන්න පුළුවන්. මේ සදාචාර සම්පන්න වීම ටිකක් දීර්ඝව කතා කරන්න ඕන නිසා මම ඊළඟ වතාවේදී ඒ ගැන කතා කරන්නම්. හොඳයි. උදේ මහත්මයා මේ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ තියෙන ප්‍රබල නැකතක් තමයි වැඩ ඇල්ලීම. අපි අවුරුද්ද ලැබපුවාම වෙලාවට වැඩ අල්ලනවා. පරණ අවුරුද්දේදී වැඩ අතාරින එකත් නැකතට කරනවා. හැබැයි 15 වෙනිදා විතර වෙනකොට අපි හැමෝටම ඔය කාරණේ අමතක වෙනවා. 17 වෙනිදා වෙද්දී අපි සම්පූර්ණයෙන්ම වැඩ ඇල්ලීමත් වැඩ අතහැර දැමීමත් සියල්ලම අතහැරලා දානවා. දැන් මම අර කියවනේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපදා කියන දෙකක් කියලා. අපේ ජීවිතවල දුලක්ෂ තියෙනෝනේ ප්‍රතිපදාවක්. අර මෙතුමා කියනෝනේ දැන් මේක හුරු වෙන්න ඕනේ. මේක මට දැනෙන්න ඕනේ. මම මේ කරන වැඩේ ඇතුලේ accountability එකේ වගවීම මට දැනෙන්න ඕන. ඕක පොතෙන් කටපාඩම් කරලා වැඩක් නැහැ. මට දැනෙන්නේ කාගෙන්ද? ඒක ගුරුවරුන්ගෙන්. එහෙම නැත්නම් මේ දැනීම පටන් ගන්න පොඩි කාලේ ඉඳන්නේ. ඒතර පොඩි කාලේ දරුවා වටේ ඉන්න අයගෙන් තමයි දරුවට දැනෙන්නේ. ඒතර මම ලොකු වුණාම මට දැනෙන්නේ මගේ පොඩි කාලේ මගේ වටේ හිටපු වැඩිහිටියන්ගේ ඒවා. අපි මේ කියන වැඩිහිටි පරම්පරාව මාරයි කියලා. මාර මවුල්.
හැබැයි මෙතන ඉඳන්වත් මේ අවුරුද්දේ ඉඳන්වත් මේ වැඩිහිටි පරම්පරාව මේක ගත්තොත් ඇඟට මං කියන්නේ මේ නැකත කියන්නේ වැඩකට යෙදෙන වෙලාව. පුළුවන් නම් මේ නැකත සතියක් අපි ගෙනියමු. මේ අවුරුද්දේ නේද නාගමහත්මයා අපි සතියක් ගෙනියමු. හිනහ වෙලා සුබලුත් අවුරුද්දක් කියපු එක ඊළඟ දවසේ good morning කියමු. හරිද? සාමාන්‍යයෙන් බස් එකේ කොන්තර සමාජ ටිකට් එක ගම thank you මල්ලි කියලා කියමු සතියක්. දැන් එහෙම වෙන්නේ නැහැ කියලාද කියන්නේ? නෑ වෙන්නේ නැති එක නෙමෙයි මං කියන්නේ. මේකේ වෙන එක තියෙන වෙන එකේ සාපේක්ෂතා සංගුණකය අවශ්‍යතාවට සාපේක්ෂ නැහැ. එතනයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. මේකේ හොඳ මිනිස්සු තාම ඉන්නවා. දැන් ඒකනේ දැන් මෙතුමාට අර මූදු රැල්ල වගේ අරක පේන්නේ හැම ඉංජිනේරුවෙකුටම නොපෙනෙන එකක් මේ ඉංජිනේරුවට පේනවනේ. ඒ පේන්නේ මොකකින්ද? මේ ඇඟේ අමාරු හින්දානේ. කාගෙනද? රට ගැනනේ. එතකොට ඔබ හිතනවද මෙතුමගේ දරුවෙක් ඉංජිනේරුවෙක් වුණොත් ඒ පාර කාපට් කරන්නකොත් ඕක මෙහෙම වෙයි කියලා? ඒක එහෙම නොවෙන්නේ ඒ ගණිත සූත්‍රය ඉගෙන ගත්ත හින්දා නෙමෙයි. මෙන්න මේ තාත්තගේ ආభాෂය හින්දා. ඒ නිසා මේ රට හදනවා නම් අද බෑ. ෂෝට් කට්ස් බෑ. ෂෝට් ඊට්ස් කන්න ලෙඩ. රයිට් ෂෝට් බෑ. මේක ලොං වෙන්න ඕනේ. හැබැයි හදිස්සිය තිබිලා බෑ. කිසිම දෙයක් හදිස්සි කරගන්න ඕනේ මම පන්සල ඉස්සරහා සෙරප්පු දෙක ගාලා ඇතුළට ගියාම මගේ දරුවත් ඒක කරා තාම කරනවා. මම සීබ්‍රා ක්‍රොසින් එකකින් දරුවෝ අතින් අල්ලන් පාර පැන්න නම් හැමදාම කරන අන්න ප්‍රතිපදාව. හැබැයි ප්‍රතිපත්තියක් හැටියට කැමරා එකක් මට මානන වෙලාවට විතරක් නම් සීබ්‍රා ක්‍රොසින් එක කියන්නේ. ඒව ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති දැන් අපි කොච්චර ප්‍රතිපත්ති ප්‍රකාශ දැකලා තියෙනවද කියන්නකෝ. හැබැයි ප්‍රතිපදාවලට ඩොකියුමන්ට්ස් නැහැ. ප්‍රතිපදාව කියන ලයිෆ් ස්ටයිල් එකක්. මේ අලුත් අවුරුද්දේදී මේ නැකත් ටික දීලා කියන්නේ මේක කන්ටිනියු කරන්න. මේක දිගට කරගෙන යන්න. හැබැයි කරගෙන යද්දී ප්‍රැක්ටිකලි ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. මට අර වෙලාවට තෙල් ගන්න බෑ. මට හැමදාම මේ අර තෙල් ගන්න ඕන දේවල් කරන්න බෑ. මට හැමදාම නැකතට කන්න බෑ. නැකත කියන්නේ මොකද්ද? යෙදෙන වෙලාව. මම හැමතිස්සෙම පොඩි දරුවෝ ගැන කතා කරන කෙනෙක්. මේ රට හදනවා නම් පොලිටිෂියන් කෙනෙක් නම්බර් 1 හිතන්න ඕනේ පොඩි දරුවෝ ගැන. මාවෙන්නේ බිලින්දා වරවර ළඟට ගන්දා. දුක්සැප කුමන්දා අසන නිරින්දෝ වෙන කොහින්ද? මම මේක මීට ඉස්සෙල්ලත් කවි 10ට ගී 10ක් කියලා තිනවා. අපේ වජිර මහත්මයාත් එක්ක දරුවොත් එක්ක කතා කරනකොට රටේ නායකයාට තේරෙනවා පුතේ කොහොමද මේ දවස්වල ඩෙසර්ට්ස් ගන්නවද? ඩෙසර්ට් නෑ අංකල්. ඇයි? යෝගට් නෑ අංකල්. ඇයි? මේ දවස්වල තාත්තා ගේන්නේ. අන්න දරුවත් එක්ක කතා කරාන් පස්සේ නිරිඳට තේරෙනවා. නායකයට තේරෙනවා. ආයතනයේ බොස්ට තේරෙනවා. ඩෙසර්ට් එකක් යෝගට් එකක් ගන්න දරුවෙකුට යෝගට් කන්න කියලා නේ මම කියන්නේ. මේ දරුවෙකුට ඩෙසර්ට් එකක් දෙන්න අතුරුපසක් දෙන්න තරම් අම්මට අප්පච්චිට වත්කමක් නැති වෙලා තියෙනවා. අන්න නිරිඳට පුළුවන් බිලිඳුන්ගෙන් ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්න. ඒ නිසා මේක ලොං ටර්ම් යද්දී තාත්තට පුළුවන් නම් අම්මට පුළුවන් නම් අඩුම ගානේ රෑ කෑම වේල අර අවුරුද්දට නැකතට කෑම කනකොට එක කෑම මේසෙක මෙතුමා කියපු විදිහට අපි ඔක්කොම සමානයි කියලා හිතුව විදිහට රෑ කෑම මේසේ තාත්තගේ ඉතින් මට 10:06 ෂිෆ්ට් එකනේ. හරි එදාට නැතුව ඉන්න. 6:02 තියෙන දවසට කරන්නකෝ. එදාට කරන්න පුළුවන්. අපි හැමතිස්සෙම දුලාශ නැති දේවල් නේ ගන්නෙ. මේ නැකත කියන්නේ මේ නැති දෙයක් කරන් තියෙන්නේ. මේක තියෙනවා. නැති විදිහට ගන්න එපා. යෙදෙන වෙලාව. නැකත කියන්නේ යෙදෙන වෙලාව. රයිට්? දැන් මේ වැඩසටහන එද්දී මට කන්ෆර්ම් කරගන්න ඕනලා මම ගත්ත මගේ මුස්ලිම් මිත්‍රයෙකුට කෝල් එකක්. අරගෙන මම දැන් බලන්න අපි එක රටේ ඉන්නේ. ඒත් අපේ තියෙන සංවේදීතාවයේ පරතරේ අපි ෆොරිනර්ස්ලා කොහොමද මේක කරන්නේ? ඒගොල්ලන්ට හොරොස්කෝප් එකක් තියෙනවද? මම ඔයගොල්ලෝ දෙන හැබැයි මට ඔළුවේ තිබ්බේ නැහැ. මම සමාවිල්ලනවා. අපි සමාජේ කතා කරන හැටියට. මුස්ලිම් අය නැකත් ගන්නවද කියලා. මම ගත්තමයි මිත්‍රයාට කෝල් එකක් කරන් හැම මේ මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. දැන් අපි ඔය ගෙවට ගේ විදිනකොට ඒ වගේ වල ටයිම් මේ ඔස්පිෂස් ටයිම් නැකත් ගන්න ඕනේ. සුබ මොහොත ඔයගොල්ලෝ එහෙම කරනවද? නෑ කිව්වා. ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ?
නෑ ඒ වෙලාවට අපි ප්‍රේ කරලා ඒ වැඩේ කරනවා කිව්වා. එතකොට මට මතක් වෙනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවලු නැකත යනු යෙදෙන වෙලාවයි කියලා. මට හිතෙන්න ගත්තා එතකොට මේ ඇහෙත් බෞද්ධද? මේ දෙගොල්ලම මිනිස්සු නේද? මේ දර්ශනය නොකොම එකක් නේද කියලා. හැබැයි අපි මේක කඩා ගන්නවා. අවුරුද්දට කඩා ගන්නවා. වෙසක් එකට කඩා ගන්නවා. පොසොන් එකට කඩා ගන්නවා. රයිට්. කාන්තා දිනේට කඩා ගන්නවා. ලෝක ළමා දිනේට කඩා ගන්නවා. මේක නෙමෙයි වෙන්න ඕනේ. මේ 365 දවසේ මේ පටන් ගන්න වෙලාවට වැඩ කරන එක තියෙනෝනේ. එකමුතු වෙලා වැඩ කරන එක තියෙනෝනේ. මේක කරමු. දැන් අපි තව ටික දවසකින් දවස් දෙක තුනකින් වැඩට ගිහිල්ලා බොසුයි අපි ඔක්කොම එකතු වෙලා හැපි බර්ත්ඩේ සර් කියලා හැපි ඇනිවර්සරි කියලා මේ ඉතින් මේක සුබ අවුරුද්දක් වේවා කියලා කමු කියලා කනවා. ඒ හිනාව බොස්ගේ හැමදාම තිබුණොත් සේවකයොත් එක්ක මේ අවුරුද්ද ඉතුරු 364 දවසේ සහ ඒ වගේම ඒ සේවකයන්ගේ වැඩ කලාව ඇතුලේ බොස්ගේ හිනාව රකින්න පුළුවන් වුණොත් මේකට අවුරුද්ද කියන්නේ. ඕවා මේ උදේ මහත්මයා ඕවා ප්‍රායෝගික ජීවිතේ කරන්න පුළුවන් දේවල්ද? ඕනෙම කෙනෙකුට ඔහොම ඇවිල්ලා කතා කරන්න පුළුවන්. හැබැයි අපි ප්‍රායෝගික ජීවිතේ බොහොම කාර්යබහුලයි. අපිට ප්‍රශ්න තියෙනවා. අපි සාමාන්‍ය මිනිස්සු අපි පෘථග්ජනයි. ඕක කරන්න පුළුවන්. ඔව් දැන් කාර්යබහුලෙන්ද ඉර කපාගෙන ඕට එක කරන් යන්න ප්‍රශ්න නැහැ. කාර්යබහුලයිනේ අපි. පොලිසියෙන් හවම කියන කාර්යබහුලයි කියලා. බිසි කියන්නේම අන්օර්ගනයිස්ඩ්. මම බිසි කියලා කවුරු හරි කියනවනම් එයා අන්օර්ගනයිස්ඩ්. එයාගේ වැඩ ටික එයාට බැලන්ස් වෙලා නැහැ. අන්න ආයිමත් වෙනවා. එයාගේ වැඩ ඇතුලේ ප්‍රතිපදාවක් නැහැ. හරයටයි මෙහෙටයි සිග්සැග් දුවන්නේ පාරේ යනවා වගේ. අපි ඔක්කොම ටික එකතු කරගන්න හදනවා අපේ account එකට. ඉතින් බිසි තමයි. හැබැයි අන්තිමට හොයලා බලනකො මම මොනවද කරේ කියලා. මම මේ කියන්නේ රුපියල් එන්න ඕන අපේ පස්සේ. මම මේ මෑතක මගේ ආයතනයේ නිලධාරියෙකුට ඔකලාගේ හිත රිදුනා. මං කිව්වා තමන් රුපියල් පස්සේ යන්න එපා. රුපියල් තමන් පස්සේ ගෙන්න ගන්න. පස්සේ මට යා කෝල් එකක් දීලා කියනවා සර් ඒ කතාවට මට හිත රිදුනා. මං කිව්වා හිත රිදුනා නෙමෙයි. ඔයාලට පුළුවන් නම් මගේ account එකට ගානක් දාන්න. මං ඔයාලට කිව්වේ හම්බ කරන්න එපා කියලා නෙමෙයි. ඔයා රුපියල් පස්සේ ගියොත් ඔයාට හම්බ වෙන ගාන පොඩි වෙනවා. රුපියල් ඔයා පස්සේ આવොත් තේරුන්නේ නැහැ සර්. මං කිව්වා ඇමරිකල්ලද? ඔව් කිව්වා. මං කිව්වා එහෙනම් හරියන්නේ නැහැ. හිතන්නකෝ ඇමරිකල්ල නැහැ කියලා. මං කිව්වා ඔයා ගෑන් ළමෙක් පස්සේ යනවා. ඔයාට කී දෙනාද හම්බ වෙන්නේ? එයා විතරයිනේ. ඔයාගේ පස්සේ ගෑන් ළමයි ඉන්නවා. දැන් ඔයාට කීයක් ගෑන් ළමයි ඉන්නවද? ඔන්න දැන් තේරුණා. මං කිව්වා රුපියල් පස්සේ යන්න එපා. රුපියල් ඔයාගේ පස්සේ ගෙන්න ගන්න. ඒකට දවස පුරා මරාගෙන මැරිලා ඉරි කපාගෙන ගිහිල්ලා වැඩ කරන්න ඕනේ නෑ. ඒකට තමයි quality and quantity කියලා දෙකක් තියෙන්නේ. මෙතුම කියලාද? quality and quantity. right? ප්‍රමාණය සහ ගුණය. මෙන්න මේ ගුණවත් වුණා නම් තමන්ගේ වැඩේ ගුණාත්මක කරා නම් තමන්ගේ අර ප්‍රතිපදාවන් ටික ගුණාත්මක වුණා නම් මේක මෙච්චර අමාරු නෑ. දැන් ඔබ කියයි දුලාසියතෝ දැන් උදේ මහත්තයව කරනවද? මං කියන්න තියෙන්නේ මගේ වයිෆ් ගෙන් අහනකො. මම කියන්නේ මම කතා කරන්නේ මං කරන දෙයක්. මම කතා කරන්නේ මං කරන දෙයක්. මම සීබ්‍රා ක්‍රොසින් එකක ඈත පේනවනම් මං ඒකෙන් ඇරෙන්න යන්නේ නැහැ. දැන් මගේ පුතා ඩ්‍රයිවිං කරනවා. විශ්වාස කරන් දුලාසි මාර නීට්. මං හරියාසයත් එක්ක දැන් අපි සමහර පොඩක් බ්‍රේක් වෙනවනේ. එයා බ්‍රේක් කරනවා මට තේරෙන්නේ නැහැ. කොහෙන් ඉගෙනගෙනද? මං හිතන්නේ මගෙත් එක්ක වාහනේ ගියේ රංගේ කියලා. මං මේක බය නැතුව කියනවා. එයා ඩ්‍රයිවිං ඉගෙන ගත්තේ අර ලර්නර්ස් එකට ගිහින් තමයි. හැබැයි එයා පුංචි කාලේ නම් මම ඩ්‍රයිව් කරන කාර් එකේ ගියේ. එයා මට වඩා හොඳට ඩ්‍රයිව් කරනවා. එතකොට මේ සමාජය හදන්න තියෙන්නේ කොහොමද? මම හොඳට ඩ්‍රයිවිං කරොත් පාරේ මගේ දරුවා ඩ්‍රයිව් කරයි. හැබැයි මම ඩ්‍රයිවිං සම්බන්ධයෙන් අර පේපර් එකට CNC එකක් අරගත්තට මගේ දරුවා ඒ CNC එකම ගනි. හැබැයි ඩ්‍රයිවිං ක්වොලිටි එක පාරදී වෙන්නේ නැහැ. ඒ නිසා මේ නැකත කියන්නේ දැන් අද මේ හිත අනිදෙන දිගට අපිට අවුරුදුනේ. මං කියන්නේ මේ නැකතේ එක නැකත් අවස්ථාවක් පුළුවන් නම් සතියක් කරන්න. එකට කන එක අඩු ගානේ සතියකට සැරයක් අම්මයි අප්පච්චි දරුවෝ එකට එකතු වෙලා කරන්න. පුස්තකාලයකට දේවල් එකතු වෙනවා මේ කෑම මේසේ. තාත්තා කියන ඔෆිස් එකේ වැඩ.
අම්මා කියනවා පොලේ ගිහිල්ලා වෙච්ච වැඩ. පුතා කියනවා බස් එකේ යනකොට ඉස්කෝලේ ඇරලා වෙච්ච වැඩ. මෙන්න මේ සමාජ තුනක් තාත්තගේ සමාජය අම්මගේ තාත්තගේ සමාජය දරුවගේ සමාජ තුනම මික්ස් වෙනවා. නිවුස් බලන්න ඕන නෑ. මේ ටේබල් එකේ හිටියනම් රියැලිටි එක යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. අද මට බොස් බෑන්න පුතේ. තාත්තට කොල්ල බලන වැඩේ තාත්තටත් බයිනා ඉන්නවද? අම්මා කියනවා අම්මේ එහෙම කොහොමද තාත්තට බනින්නේ බොස්? ඉතින් පුතේ තාත්තට වඩා බොස් උසස් තැනක ඉන්නේ. ඒ කොහොමද එමුනේ? එයා තාත්තට වඩා ඉගෙනගෙන තියෙනවනේ. අන්න ඒතර දරුවගේ ඔළුවට මෙසේජ් එකක් එනවා පණිවිඩයක්. තාත්තට වඩා එයා ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මම කොහොමද තාත්තට වඩා උඩ තැනක වාඩි වෙන්නේ? දැන් මේ තාත්තට ටොකුවන්ලා තාත්තත් එක්ක ගේමිල්ල තාත්තත් එක්ක තරහ වෙලාද? නොරොක් වෙලාද නෑ. අන්න අර කෑම මේසේ කතාවේ එයාව ගෙනින ගොඩක් දුර. අපි ඉංග්‍රීසියෙන් කියන ඇචීව්මන්ට්ස් වලට දරුවා යනවා කෑම මේසේ. මම කියන්නේ මේ අවුරුද්දේ තියෙන නැකත් ටික ගන්නවා නම් නැකත කියන්නේ යෙදෙන වෙලාව. ඒක ඔබ ඇහුවොත් වෙනම කියන්න මේ අවුරුද්දේ ගන්න නැකත් ටික පුළුවන් නම් සතියක් එක දිගට කරන්න. හොඳයි අපි විරාමයක් ලබා ගන්නවා. විරාමය ලබා ගද්දී අපිට හොඳ අභියෝගයකුත් උදය මහත්තයා ලබා දුන්නා. අපි විරාමයෙන් අනතුරුව නැවතත් මේ ගැන කතා කරමු. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව නැකත සුබ මොහොත සහ ජීවිතය. අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන පුංචි වෙලාවක් විතරයි. අපි පරණ අවුරුද්දේ ඉඳගෙන අලුත් අවුරුද්ද සැලසුම් කරමු. නාලක මහත්මයා අවුරුදු නැකත් සීට්ටුවේ තියෙන ගනුදෙනු කිරීම කියන නැකතත් අපිට අමතක කරන්න බෑ. මුලින්ම අපේ අම්මලාත් ඉඳත් එක්ක ගනුදෙනු කරා. ඊට පස්සේ කැම්මේසට ඇවිල්ලා අප්පච්චිත් එක්ක ගනුදෙනු කරනවා මිල මුදල් වලින්. ගනුදෙනු කිරීමේ චාරිත්‍රය එතනින් අපි අවුරුද්ද පුරාවටම ජීවිතයට අරන් එන්න ඕනේ. දැන් තියෙන ප්‍රශ්නත් එක්ක මේ හොඳ කළමනාකරණයක් තියෙන එක හරි වැදගත් ජීවිතේට. ඔව්. ගනුදෙනු. ඒක දෙපැත්තටම වෙන්න ඕනේ වැඩක්. නේද? අපි ගන්නත් ඕනේ අපි දෙන්නත් ඕනේ. හොඳ ප්‍රශ්නයක් තුලාවශී. ජීවිතේ මෙන්න මේ විදිහට අපි හැම වෙලෙම කල්පනා කරනවා නම් මම ගන්නවා වගේම මම දෙන්නත් ඕනේ කියලා. මේ සියලු ප්‍රශ්න අපිට බොහොම සුබවාදීව බොහොම හොඳින් විසඳගෙන ජීවිතේ ඉදිරියට ගමන් කරන්න පුළුවන්. දැන් ඔය අහන ප්‍රශ්නේ මම අර ඉස්සෙල්ලා නතර කරපු තැනට හරියටම ගැලපෙනවා. සදාචාරය. නේද? ඒ කියන්නේ ආචාර ධර්ම හරි විදියට හොඳට ක්‍රියාත්මක කිරීම. මෙතුමා හරි අපූර්වවට කිව්වා තාත්තා කරන දේ බලන් ඉඳලා පුතා ක්‍රියාත්මක වෙනවා කියලා. ඒක හරි. මොකද පරිශ්‍රණාත්මකව පෙන්ලා තියෙනවා ළමයි දේවල් තමන්ගේ ජීවිතයට ගන්නේ ආකාර තුනකින්. එකක් තමන් ලබන අධ්‍යාපනය. අධ්‍යාපනය කියන්නේ මේ පාසලේ ගිහිල්ලා ලබන මේ ෆෝමල් නැත්තම් ක්‍රමවත් අධ්‍යාපනය විතරක් නෙවෙයි. අවිධිමත් අධ්‍යාපනයත් වැදගත් මෙතෙන්දී. එතකොට අධ්‍යාපනය. දෙවෙනි එක තමයි අත්දැකීම්. එක්ස්පීරියන්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට අධ්‍යාපනය ඔවුන් ලබන. ඊළඟට ඔවුන් ලබන අත්දැකීම්. ඒතර මේ දෙක ගැන අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා. අද ළමයා දකින ලබන අධ්‍යාපනය කුමක්ද? දැන් මට මතකයි මම ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ ගුරුවරුන්ගේ. ඒ කියන්නේ මේ විෂය නෙමෙයි. අද විෂය කියන එක ඉගෙන ගන්න ගුරුවරයෙක් ඕන නැහැ තුලාශ. අද ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Google එකට ගිහිල්ලා විෂයක් නමක් ගැහුවාම ඒ විෂයට අදාළ සියලු කරුණු ටික එනවා. එතකොට අද ගුරුවරයෙක් ඕනේ වෙන්නේ දරුවට අවශ්‍ය අත්දැකීම් ටික ලබලා දෙන්න. experiences දෙන්න. එතකොට ඊළඟට තුන්වෙනි එක තමයි ඒකේ environment එක. පරිසරය. ඒතර මේ තුනම මතක තියාගන්න ලේසි ඉංග්‍රීසියෙන් E වලින් පටන් ගන්න. education, experience, environment. මේ තුනම. ඒතර පරිසරය, අත්දැකීම් සහ අධ්‍යාපනය. දැන් අපි ගත්තාම අපි අවට. එතකොට අපි වැඩි හිටියෝ. දැන් මේ මම හිතනවා මේ වැඩසටහන අහන්නේ මේ අලුත් අවුරුද්දේ ක්‍රියාත්මක වෙන්න ඉන්නේ වැඩි හිටියෝ. ගොඩක් අය. ඒතර අපි වැඩි හිටියෝ හැටියට අපේ දරුවන්ට අපි ලබා දෙන අත්දැකීම කුමක්ද? අපි ලබා දෙන පරිසරය කුමක්ද? අපි ලබා දෙන අධ්‍යාපනය කුමක්ද? අර මෙතුමා හරි අපූර්වට කාර්යකේ මන් පදවන හැටි බලන් ඉඳලා තමයි මගේ දරුවා පදවන්නේ කියලා.
ඔය මහත්තයා දවසක් තාත්තා කෙනෙක් වාහනේ පදවගෙන යනවා ළමයි ඉස්කෝලේට. ඉතින් මේ දරුවා තාත්තා පදවන හැටි බලාගෙන ඉන්නවා. තාත්තා තමයි හැමදාම මේ දරුවා ඉස්කෝලේට බස්සන්නේ. එක දවසක් තාත්තට හදිස්සි කාර්යාලේ වැඩකට යන්න ඕනේ වෙලා ඔෆිස් එකේ. අම්මා දරුවත් අරගෙන ඉස්කෝලේ ගියා. දැන් අම්මා තමයි වාහනේ පදවන්නේ දා. එදා මේ දරුවාට තාත්තා පදවන විදිහට බලාගෙන ඉඳලා ඉස්කෝලේට කිට් වෙනකොට අම්මට කිව්වා අම්මේ හද හරි වෙනස්. අර තාත්තා වාහනේ ලොන දවස් වගේ නෙමෙයි. අරමයි. තාත්තා වාහනේ ලොනට පාරේ සත්තු ඉන්නවනේ. ඒ කිව්වේ. තාත්තා පාරේ ලොනකොට වාහනේ ලොනකොට පාරේ බල්ලෝ ඉන්නවා, බොරෝ ඉන්නවා, හරක් ඉන්නවා. අද කවුරුත් හම්බුන්නේ නැහැ කිව්වා. එතකොට දැන් මෙතනදී අපිට තේරෙනවා මේ දරුවෝ දේවල් උරා ගන්න හැටි. දරුවෝ දේවල් ලබා ගන්න හැටි. මට මතක් වෙනවා කතාවක් මම හිතනවා මේකත් කිව්වොත් වැදගත් කියලා. මොකද මේ අද අපි වැඩිහිටියෝ පත් වෙලා ඉන්න තැන. සදාචාර සම්පන්න නොවන නිසා මම නංගම් සහ ප්‍රදේශ කියන්නේ නැහැ. ලංකාවේ එක්තරා ප්‍රදේශයක එක්තරා දිස්ත්‍රික්කයක මම දන්න චරිත දෙකක් ඉන්නවා. දෙදෙනාම මේ රටේ අමාත්‍යවරු. එක ඇමති කෙනෙක් ළඟට මිනිස්සු බොහොම කැමැත්තෙන් යනවා. ඇයි යන්නේ? ඒ ඇමතිතුමාට මුදල් දුන්නාම රැකියාවක් ගන්න පුළුවන්. මිනිස්සු හරි කැමති. මිනිස්සු කියන්නේ ඇමතිතුමා ගන්නවා ටිකක් ලොකු ගාණක් ගන්න. හැබැයි රස්සාව ෂුවර්. අනිත් ඇමතිතුමා ළඟට යන්නේ නැහැ කියන්නේ අනේ වැඩක් නැහැ ගියාට අපේ වැඩක් කරගන්න බෑ. මොකද ඔහු වැඩ කරන්නේ පොදු වැඩ විතරයි. ඒතර පොදු වැඩ කරන කෙනා ඒ ජනතාවගේ ප්‍රසාදයට ලක් වෙන්නේ නැහැ. හැබැයි Tamanට වැඩක් කරලා දෙන කෙනා සල්ලි අරගෙන ජනතා ප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. දැන් ඔන්න ඔය தත්ත්වෙ නේද වෙනස් වෙන්න ඕන. සදාචාරය කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා වෙනස් වෙන්න ඕන. මම මගේ කාර්යභාරය හරියට කරනකොට ඒ දේශපාලඥයත් ඒ කාර්යය හරියට කරන්න පටන් ගන්නවා. එතකොට අපි කල්පනා කරන්න ඕන මම වැරදි මාර්ගය අර මෙතුමා කිව්වා හදිස්සි ගමන ඩබල් ලයින් එක කපාගෙන ගියොත් හරිද ඒක? නෑනේ. නේ. එතකොට එයා කොච්චර ඒක සාධාරණීකරණය කරන්න උත්සාහ කරත් මං හදිස්සි ගමනක් ගියේ කියලා. ඒක ගැලපෙන්නේ නෑ. මොකද නීති රීති තියෙන හැම වෙලාවටම පිළිපදින්න. දැන් මේක අපි දෙන්නටම කියන්න පුළුවන් මේක මොකද අපිව කවුරු හරි නිරීක්ෂණය කරත් අපි මේ කියන දේ තුල ඉන්නේ හින්දා. එතකොට අපි වැඩිහිටියෝ හැටියට කල්පනා කරන්න ඕන අද දවසේ මේ හෙට අනිද්දා අලුත් අවුරුදු දවසේ මේ නැකත් කරනකොට කල්පනා කරන්න මම කතරම් දුරට මගේ දරුවන්ට කරන්න කියන දේ තුල මා පිහිටා ඉන්නවා. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒතර මම රටේ නීතියට කතරම් අවනතද? මම කතරම් ආචාර ධර්ම වලට එකඟද? මම වැරදි කරන්න කෙනෙක්ව පොළඹවනවාද? මම මගේ වැඩක් කරගන්න මම මුදල් ගෙවනවාද? මුදල් ලබා ගන්න කෙනා විතරක් නෙවෙයි නීතියෙන් වැරදි මුදල් දෙන කෙනත් වැඩක් කරගන්න. එතකොට අන්න ඒ විදිහට අපි කල්පනා කරලා කටයුතු කරනකොට කෙනෙක් කියන්න පුළුවන් මගේ ගමන පමාවෙයි. ඇත්ත තමයි. පාරේ නීති රීති වලට අනුව යනකොට අර නීති රීති උල්ලංඝනය කරමින් යන කෙනාට වැඩිය ටිකක් හිමින් යන්න වෙනවා. ගමන පමා වුණාට අපි දන්නවා ගමන ස්ථිරසාරව අපිට අවසන් කරන්න පුළුවන්. මොකද අපි හරි පිළිවෙලට මේ ගමන යන්නේ. ඒතර අපි වැඩිහිටියෝ හැටියට දලාශි මෙන්න මේ ගමන පටන් ගන්න ඕන. එක තැනකින්. ඒතර මම ඉස්සෙල්ලම මගේ දරුවන්ට තාත්තා කිව්වම ආඩම්බරයක් දැනෙන චරිතයක් වෙන්න ඕන. තාත්තා මගේ තාත්තා බොහොම හොඳ ආචාර ධර්ම වලට අනුව වැඩ කරන කෙනෙක්. ඒ වගේම තව කෙනෙක් තාත්තා ගැන කතා කරන්නේ ගුණවත් දේ කියලා මගේ දරුවට හැඟෙන්න ඕන. නිකමට හරි හිතන්න මගේ දරුවට ඇහුනොත් එහෙම කවුරු හරි කියනවා. මේ තාත්තා හොරෙක් නේ. දැන් මොකද වෙන්නේ මගේ දරුවට? හරි. ඒ නිසා මම කල්පනා කරන්න ඕන මගේ දරුවාට හොඳ ගුණගරුක චරිතයක් බවට පත් වෙන්න. ඒ චරිතය තුළ
ජීවත් වෙනකොට මගේ දරුවා මාව අනුගමනය කරන්න පටන් ගන්නවා. මේක පොඩ්ඩක් අමාරුයි. මොකද මේ වෙලාවේ මේ සදාචාර සම්පන්නකම් කියන එක අපි ලොකුවට කතා කරන වචනයක් නෙවෙයි. අපි පොඩි කාලේ ඉඳලාශි රස්සාවකට යනකොට විභාග සහතික කොච්චර තිබුණත් විභාග හොඳින් සමත් වෙලා තිබුණත් වැඩක් නැහැ. උඩින්ම තියාගෙන යන්න ඕන චරිත සහතිකය. ඒ චරිත සහතිකය අපි දෙදෙනාට මේ අත්දැකීම තියෙනවා. හැබැයි මම දන්නේ අදුලාශිට තියනවාද කියලා. අද ළමයින්ට නම් ඇත්තෙම නෑ. අද චරිත සහතික ඉල්ලන්නේ නෑනේ. අද ඉල්ලන්නේ විභාග සහතික. ඒතර මේ චරිත සහතිකය කියන එක තුළ ළමයා පුංචි කාලේ ඉඳන් පුරුදු වෙනවා චරිතය ගොඩනගා ගන්න. ඒ චරිතය ගොඩනගා ගැනීම තුළ තමයි අර කියපු accountability හැදෙන්නේ. අර කියපු equality හැදෙන්නේ. අර කියපු යුනිටි නැත්නම් මේ සමානාත්මතාවය හැදෙන්නේ, සංහිඳියාව හැදෙන්නේ මේක තුල, චරිතය තුල. ඒ නිසා අපි මේක පටන් ගමු තනි තනියෙන්. මේවට සංවිධාන හදා ගන්න ඕනේ නෑ. තනි තනියෙන් පටන් ගන්න පුළුවන්. මම අද ඉඳලා හරියට වැඩ කරන මේ අලුත් අවුරුද්ද නැකත් දැන් තව දවස් දෙකකින් තුනකින් එන ඒ අලුත් අවුරුද්ද නැකතත් එක්ක මම පටන් ගන්න දේ කරගෙන යනවා හරියට. මගේ ගමන හරි විදියට හරි පාරේ හරි විදියට යනවා. එතකොට මා දිහා බලන් ඉන්න මගේ දරුවෝ විතරක් නෙමෙයි මගේ අසල්වැසියත් මගේ පැත්තට හැරෙන්න ගන්නවා. ඔහොම හෙමින් මේ හැරීම වුණාම යම් දවසක් එනවා බහුතරයක් දෙනා මේ කටයුත්තට කැමති වෙනවා සම්බන්ධ වෙනවා. අන්න එහෙම තමයි හැදෙන්නේ. එතකොට මොකද මේ රටේ නීති රීති තියෙනවා. නීති නැත්තේ නෑ. නීති තියෙනවා. නීතිවලට එකඟ නොවීම නැත්තම් නීති අභිබවා යෑම නැත්තම් නීතියට පිටින් කටයුතු කිරීම තමයි ගැටලු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේක අපේ මට්ටමින් පටන් ගත්තාම වෙනස් නොවන කෙනෙක් ඉන්නවා නම් ඒ වෙනස් නොවන කෙනත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සදාචාර සම්පන්නකම කියන එක හැම ආගමකම දැන් සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ රටේ ජනගහනය මිලියන 15ක් විතර. හැබැයි සියලු දෙනාට තමන්ගේ ආගම තුළ නත්තල තුළ කිතුනුවන්ට රාමසාන් තුළ හින්දු භක්තිකයන්ට තයිපොංගල් තුළ නැවගේම මේ දෙමළ අයට දැන් මේක හින්දු අලුත් අවුරුද්දක්නේ. එතකොට මේ සියලු දෙනා මේ ගැන දන්නවා. තර බුදු හිමියන් කියපු දේ, ජේසුතුමන් කියපු දේ, මහමත්තුමා කියපු දේ, ඒ වගේම ශ්‍රී ක්‍රිෂ්ණතුමා කියපු දේ මේ සියල්ලම තුළ මේ ආචාර ධර්ම, සාර ධර්ම ගැන සටහන් වෙනවා. එතන මේ ආචාර ධර්ම, සාර ධර්ම උඩ තමයි අනිත් සියලුම දේ ගොඩනගෙන්න ඕනේ. අන්න එතකොට අපිට සතුටු වෙන්න පුළුවන් මේ රට වෙනස් කිරීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙක් හැටියට මම පත් වුණා කියන එක. අපි මේ ඔබතුමත් එක්ක කතා කරමින් හිටියේ පරණ අවුරුද්දේ අත්හරින දේවල් ඒත් එක්කම අලුත් අවුරුද්දේ අලුතින් හඳවල්ල පටන් ගන්න ජීවිතය ගැන අලුතෙන් ජීවිතයට එකතු කර ගන්න ඕනේ දේවල් ගැන අපි ඔබතුමාගෙන් ඇහුවේ. මේ අවුරුද්ද සමරනකත් මට තේරෙන යාළුවා හිටපු ගෑනු ළමයි පිරිළමයි කසාද බැඳ වගේ වැඩ. මොකද අපි කියනෝනේ ප්‍රේමේ අවසානය තමයි විවාහය කියලා. ඒතර ප්‍රේමයේ මෙන්න අවසානය මෙතන ගියා විවාහය. ඒ කියන්නේ විවාහය ඇතුලේ ප්‍රේමේ නැහැ. ඒ වගේම අපි අලුතෙන් පටන් ගන්න හදනෝනේ. අලුතෙන් පටන් ගන්නවා කියන අපි මුකුත් කරලා නැහෙනේ. එහෙනම් අපි ඒක ගැන කනගාටු වෙන්න ඕනේ. එහෙම අලුතෙන් මට මෙහෙම කියන්නම්කෝ. ජීවිතයයි තරගය ගැන දෙකක්. ලයිෆ් and competition. ජයග්‍රහණයෙන් තියෙන තරඟවල ජීවිතයේ තියෙන විඳීම. විඳින කෙනෙකුට කවදාවත් ජීවිතය අත්හැරලා තව කොහෙත් යන්න ඕනේ. ජීවිතයේ තරඟය කියන්නේ දෙකක්. ජීවිතේ විඳින කෙනෙකුට කවදාවත් මේ විඳීම අත්හැරලා තරඟයකට යන්න ඕනේ නැහැ. ඒ නිසා අපිට අලුතෙන් මේ පටන් ගන්නවා කියන එක ඇතුලේ මම දුලාශිකෙන් අහුවොත් ඔය පටන් ගන්න එක ඇතුලේ තියෙන රුපියල්ද ඩොලර්ද කියලා අහුවොත් ඒ කොම්පිටිෂන් එකක්. ඒතර අපිට මම ගන්නවා ඉතින් සල්ලි නැතුව කොහොමද ජීවත් වෙන්නේ? ඉස්සරහට හොඳට ජීවත් වෙනවා සල්ලි නැතුව මිනිස්සු බලන්නකො. අපි දැන් අර ගනුදෙනු කිරීම මම විහිළුවක්ම නෙමෙයි කිව්වේ විහිළුවකට ගන්න. මේ ගනුදෙනු කරද්දී අපි දරුවට බුලත් කොලේ ඔතලා දෙන්නේ ඒ දවස්වල අපිට දුන්නේ රුපියල් 2 කොලයක් සීය බප්පා. මං හිතන්නේ සීය බප්පා කරපු වැඩේ වැරදි. මේ ගනුදෙනුවට මූල්‍යමය වටිනාකමක් දෙන එක වැරදි.
මේක බාට සිස්ටම් එකෙන් හුවමාරු මාධ්‍යෙන් ආපු එකක්. මම කිව්වේ ඇග්‍රිකල්චරල් ෆීල්ඩ් එකේ කෘෂිකාර්මික සමාජය ඇතුලේ ගනුදෙනුව ඇතුලේ කරන්සිස් තිබෙන්නේ. අද මේ මොහොතට අපි මේ එක එක රටවල් වලට නෝන්ඩි වෙන්නේ පීචං වෙන්නේ අපි මේ බය වෙලා බලන් ඉන්නේ මොකටද? කොහේ හරි කාලෙක මේකට කරන්සිස් ආපු හින්දා. දැන් ඒක වෙනම මාතෘකාවක් ආර්ථික විශේෂඥයෙක් වගේ තියාගෙන තමයි කතා කරන්න ඕනේ. ඒ හින්දා දරුවන්ට කරන්සිස් ජීවිතේට ඇතුල් කරන්න එපා. කරන්සිස් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියන එක දැන් මෙතන තර්ක කරන්නත් එපා. මේ ගනුදෙනුව තාත්තට පුළුවන් නම් දරුවට පැලයක් දෙන්න දාට ඇත්තටම මේ දවස්වල පැල නැහැ නැත්තම් මං අරන් එනවා. දුලාසේව කෝ උදේ මහත්තයා පැලේ කියලා. පැලයක් දෙන්න දරුවට. දරුවා තාත්තට පැලයක් දෙන්න වත්තේ ඉඳ නැහනේ. හරි නෑ ගෙදරක යාළුවෙක් ගෙදර යනකම් එතන හිටවන්නකෝ. පාර හිටවන්නකෝ තාත්තා පුතේ ගස් දෙක. හා මං කියන්නේ මෙතනට අපි එන්න ඕනේ දුලාසි. උදේ මහත්මයා අපි තවදුරටත් ඒ ගැන කතා කරන්න ඕනේ. හැබැයි අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. මේ අපි ලබා ගන්න අවසන් විරාමය අපිට තව පුංචි වෙලාවක් විතරයි ඔබත් එක්ක කතා කරන්න තියෙන්නේ. අපි ලබා ගමු විරාමය. විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව නැකත සුබ මොහොත සහ ජීවිතය. උදේ මහත්මයා අපි බොහොම පුංචි වෙලාවක් තියාගෙන ඉන්නේ අපේ වැඩසටහනට. අපිට තවත් මහා ලොකු වෙලාවක් නෑ. අපි මේ පාර අවුරුද්දට මුහුණ දෙන්නේ ටිකක් වෙනස් වාතාවරණයක් එක්ක. රට පුරාම පෝලින් තියෙනවා. අපි හැමෝටම අඩුපාඩු තියෙනවා. අපි ඉන්නේ ටිකක් ලොකු ස්ට්‍රෙස් එක්ක වෙනදටත් වැඩි. ඔව්. හැබැයි අපිට පුංචි කාලේ ඉඳන්ම ඉගෙනන්නේ මොකද? අලුත් තත්ත්වයන්ට මුහුණ දෙන්න. අභියෝග බාර ගන්න. Accepting challenges. Yes we can. ඕන අපිට ඉගෙනන්නේ. මෙච්චර ලොකු අභියෝග වලට ඒත් අපි මුහුණ දීලා නැහැ. මේක ලොකු අභියෝගයක් කියන එක අපි තීරණය කරන්නේම මීට වඩා තව ලොකු අභියෝගයක් ආපු නැති හින්දානේ. තව ලොකු එකක් ආවා. අපි හිතනවා ඒක තමයි ලොකු මේක කියලා. එක කාලයක් හිතාගන්න යුද්ධය තමයි ලොකු මේක කියලා. සුලිසුලඟක් ආවම ඒක තමයි ලොකු මේක කියලා. සුනාමියක් ආවම ඒක තමයි ලොකු මේක කියලා. මම මෙතෙන්දී කියන්නේ සාමාන්‍ය ජීවිතේ හිමයි. දැන් අපේ වත්තේ මේ ගහක ඒක උඩ ඉඳන් බලනකොට පේනවායි ගහේ මේ කිරිලිය බිත්තර දෙක අරගෙනවා. අර වැස්සට දැන් සතියකට ඉස්සෙල්ලා මේ ගහ මෙහෙම නැමෙනවා. අර බිත්තර දෙකත් එක්ක අර කිරිල්ල ඉන්නවා. මෙහෙම වෙවි. මට හිතෙනවා මිනිස් අම්මා කෙනෙකුට වඩා කුරුළු අම්මා කෙනෙක් කොච්චර දුකක් විඳිනවද මේ බිත්තර දෙක බේරගෙන ඉන්න. තෙමෙන්න දෙන්නත් බෑනේ. එයා රකින්නවා. අර හුළඟ මෙහෙම දහරානි පාද වැස්ස. ආයි ටිකක් වෙලා ගියන් පස්සේ මං හිතුවා නෑනේ. මිනිස් අම්මා කෙනෙකුට දරුවෙක් රකින්න ඒ දෙන්න වෙන කැපකිරීම තමයි මේ කිරිලි අම්මත් කරන්නේ. මේ මාතෘත්වය දෙකේ වෙනසක් නැහැ. මේ අම්මා බිමින් යනවා, මේ අම්මා පිහබල යනවා. හැබැයි ඒ දුෂ්කරතාවය අපි දැක්කට මේ කහ කිරිලිට මේ තියෙන දුෂ්කරතාවය එයාට අම්මා කෙනෙක් හැට ඒක දුෂ්කරතාවයක් නෙමෙයි. මේ සියල්ල දුෂ්කරතාවයන් බවට පත් වෙන්න සාපේක්ෂව අපි හිතන හින්දා. නිර්පේක්ෂව හිතන්න. ඒ කොහොමද කියලා ඇහුවොත් තමන්ගේ වාහනෙන් තමන් යනකොට පාර යන අනිත් වාහන මගේ එකට වඩා හොඳයි කියලා හිතන්න තියෙනවා. අපරාධින වියදම් කළොක් ගත්තේ. තමන්ගේ වයිෆ් එක පාර යනකොට පාර යන අනිත් ගෑනු අය මගේ වයිෆ්ට වඩා ලස්සනයි කියලා නොහිතේ ඉන්නේ. එහෙම හිතන්න නැතු ඉන්න බෑනේ. අන්නේ බෑයි කියන එක පුළුවන් කරගන්නව නම් මේ කියන challenges නෙමෙයි. හොඳට මතක තියාගන්න දුලාසි ප්‍රශ්න ඇතුලේ තමයි උත්තර තියෙන්නේ. උත්තර ඇතුලේ එක උත්තරයක්වත් නැහැ. උත්තරයක් ඇතුලේ ආයි උත්තර නැහැ. හැබැයි ප්‍රශ්නයක් ඇතුලේ උත්තර 100 ගාණක් තියෙනවා. අඩුම ගානේ 16ක් තියෙනවා. එතකොට මේ වෙලාවේ ප්‍රශ්නයක් ඔබ ගෝවාගේ ස්ට්‍රෙස්. ඔව් සිහියෙන් ඉන්න. අරයටයි මෙයටයි බැන බැන ඉඳලා නම් ඔය සිහිය විකාර කරගෙන මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ. මේක කියන්න ඕන. අපි මේවා ඇවිල්ලා ගෙවතු වගාව ගැන සෑහෙන්න කතා කරා. පුළුවන් නම් මේ රජයට මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. අනේ හොඳ මේ කරල් වෙන බීජ ටිකක් දෙන්න අපිට. මෙයට පැල කරගන්න. නැවෙනකන් එතකොට අපි බලන් ඉන්නේ. අර කොරෝනා මුල් කාලේ අපි ගෙවල්ල පැල කරපු මෑ කරල් වැලවල් වල මාස ගාණක් කරල් ආවා. දැන් කහ ලස්සනට ලොකු වෙලා පොඩ වෙලා යනවා.
ඒ බීජ අවුල් කොතනද දන්නේ අවුල වුණේ මේ කෘෂිකර්ම අමාත්‍යාංශයට පුළුවන් නම් මේ අවුරුද්දේ ඉවරුණත් එක්කම අපිට හොඳ බීජ ඇට ටිකක් දෙන්න. අපි නැව වෙනකම් බලන් ඉන්නේ. අපි නැව වෙනකම් බලන් ඉන්නේ. හැබැයි මතක තියාගන්න අපේ රටේ කොල්ලෙක් බීච් එකට ගිහිල්ලා බැලර් එකට මුහුදු වතුර පුරවගෙන ඇවිල්ලා වාහන එලවන විදියක් හදන්න බැරිත් නෑ මේ වෙලාවේ. සිද්ධාර්ථ එකපාරට බුදු වුණේ නෑ. දුෂ්කර ක්‍රියාවක් තිබ්බා. දුෂ්කර ක්‍රියාව වැඩක් නෑ කියලා අතහැරලා දැම්මනම් බුදු දර්ශනය අපිට නෑ. ඒ හින්දා දුෂ්කරතාවය කියන්නේම එක්තරා ශාස්ත්‍රීය කාලයකට හොඳ පෙර නිමිත්තක්. හැබැයි අයිඩියොලොජි එකක් රටේ තියෙනවනම් අයිඩියොලොජිකල් ලීඩර්ෂිප් එකක් රටට තියෙනවනම් හෝ අඩුම ගානේ තමන්ගේ ගෙදර ඇත්තෝ ගැන තමන්ට පොඩි අයිඩියොලොජි එකක් තියෙනවනම් දුෂ්කරතා ගොඩාක් අපිට ගොඩාක් වසන්තය ගේන කාලයක් එන්න පුළුවන් හරියට ඔලුව පාවිච්චි කරලා. නාලක මහත්මයා මේ ධනාත්මක චින්තනය ගැන අද බොහෝ දෙනෙක් කතා කරනවා. අපේ වැඩසටහනේ බලාපොරොත්තු වුණත් අපි ධනාත්මකව හිතන්න පුරුදු වෙන එක. අපි ඍණාත්මක සිතුවිලි වලින් ඉවත් වෙලා අලුතෙන් ජීවිතය හදාගන්න එක. ඔබතුමා හීන හැබැයි කරගත්ත කෙනෙක්නේ. මං මීට අවුරුදු 20කට විතර කලින් ඔබතුමාගේ හරි අපූර්ව කතාවක් ඇහුවා. ඒ කතාව මං පුංචි කාලේ දරුවෙක් විදිහට මට ආදර්ශයක් වුණා. මං කැමති බලාගෙන ඉන්න අපේ දරුවන්ට වැඩිහිටියන්ට ඒ කතාව ආයෙමත් ඔබේ මුවින්ම අහන්න අවස්ථාව උදා කරලා දෙන්න. ඔව් ලක්ෂ්මන් මේකට තව කරුණු ටිකක් එකතු කරලා ඔබේ ප්‍රශ්නට උත්තරේ දෙන්නම්. මම ඉපදුනේ අනුරාධපුරේ. එතකොට මම සාමාන්‍ය පෙළ විභාගෙ ලිව්වේ ලාම්පු එළිය. ඒ කියන්නේ විදුලි බලය තිබුණේ නැහැ අපිට. එතකොට සාමාන්‍ය පෙළ පන්තියට එන්න කලින් මට මතක විදිහට 8 පන්තියේ නෑ 6 පන්තියේ ඉන්නකොට තමයි ඇමරිකාවේ ජිමි කාටර් කියන ජනාධිපතිවරයා පත් වුණේ. ඒකයි දවස්වල ටෙලිවිෂන් නෑ පත්තරෙන් තමයි ඒක දැක්කේ. දැක්කම ඔහුගේ ජීවිත කතාව කිව්වම මට එකවර සිතුවිල්ලක් ආවා මේ වගේ කෙනෙක් මුණ ගැහෙන්න තියුණනම් කොච්චර වටිනවද කියලා. එතකොට වයස කීයද අපි ආයෙමත් කියමු? වයස අවුරුදු 11යි 1976. ඔව් බොහොම පුංචි. 6 පන්තියේ. ඉතින් මේ සිතුවිල්ල තිබුණා. මේ සිතුවිල්ල බොහොම තදින් තිබුණා. මොකද ඔහුගේ ජීවිත කතාව ඒ තරම් රසවත්. ඔහු අදටත් තාමත් ජීවතුන් අතර ඉන්න. ඔහු අදටත් ඇමරිකාව තුළ බොහොම මේ සුබවාදී චරිතයක්. ඒ කියන්නේ ඕන කෙනෙකුට මුණ ගැහෙන්න මේ ගෙනල්ලා මේ දේශනයක් පවත්වන්නේම කතා කරන්න කැමති චරිතයක්. අර වෙන අය වගේ කොන් වෙලා නැහැ. ඉතින් ඔය සිතුවිල්ල මම කියන්නේ සිතුවිල්ලක තියෙන මේ ශක්තිය ඔය විදිහට තිබිලා මේ දිග කතාවක් යටින් කිව්වොත් මට හරියට මීට අවුරුදු 20කට පස්සේ 1996 අවුරුද්දේ ඇමරිකාවට යන්න අවස්ථාව ලැබුණා. ඒ ඇමරිකාවට ගියපු අවස්ථාවේ ඔහුගේ ඒ ජිමි කාටර් මහත්මයාගේ ජීවත් වෙන ප්‍රදේශය ඇමරිකාවේ ඇට්ලන්ටා ප්‍රාන්තයේ මම ඒක අවස්ථාවක් කරගත්තා ඔහුව මුණ ගැහෙන්න. ඒක කොතරම් විශිෂ්ට මුණ ගැහිමක්ද කියලා නම් ඔහු අපිට පෞද්ගලිකව මුණ ගැහිලා ඔහු සමග ආහාර වෙලා පවා ගන්න හැකියාව ලැබුණා. එතකොට මේ සියලු දේ කරන්න පුළුවන් වුණේ අර අනුරාධපුරේ ඉපදිච්ච කෙනෙක් හැටියට ජීවිතේ විවිධ අභියෝග ගැටලු මැද්දේ. දැන් මේ වර්තමානයේ ගැටලුව අපි හැමෝටම තියෙන ගැටලුවක්. මේ ගැටලුවට වග කිය යුතු අය ඇති. මේ ගැටලුවට වග කිය යුතු දේශපාලන 나යකයෝ ඇති. හැබැයි රටේ පුරවැසියන් හැටියට ගැටලුව අපේනේ. අපිට ඇවිල්ලානේ තියෙන්නේ. ඒතර මීට දැන් ඊ අනුරාධපුරේ ජීවිත කතාව ඉවර වෙලා විශ්වවිද්‍යාලයට මම එනකොට ඊට කලින් උසස් පෙළ කරනකොට මම උසස් පෙළ කරේ කොළඹ ආනන්ද විද්‍යාලයේ 1983 අවුරුද්දේ 1983 අවුරුද්දේ අගෝස්තු මාසයේ අපිට විභාග කරන්න හම්බුනේ නෑ උදේ කලජු. ඒ විභාගේ පහ වුණාද මේ වගේම තමයි. විභාගේ මාස කිහිපයක් පස්සට ගියා. දැන් අපි දන්නවා උසස් පෙළට පාඩම් කරලා ලෑස්තිලා ඉන්නේ පාඩම් කරපු ටික හලන්න පුළුවන් තරම් ඉක්මනට. ඒක හලා ගන්න බැරුව පහ වුණා. පහවීම නිසාම විශ්වවිද්‍යාලයන් ලකුණු මදි වුණා. ඊට පහුවෙච්ච අවුරුද්දේ තමයි විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වුණේ. හැබැයි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අවුරුදු 4න් ඉවර කරන්න පුළුවන්කම තියුණු පාඨමාලාවට අවුරුදු 7ක් අපි විශ්වවිද්‍යාලය තුල හිටියා. වැඩිපුර අවුරුදු 3ක්. එතකොට ඒකට වග කියුත්තෝ කවුද කියලා හොයන එක නෙමෙයි අපි කළේ. අපි කරේ අපේ ජීවිතය මම විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අවුරුදු 26යි.
එතකොට අවුරුදු 26ක් කළ විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා අවුරුදු 30 වෙනකොට මම ජීවිතේ වෙනස් කරගත්තා. ජීවිතේ හදාගත්තා. අවුරුදු 4ක් ඇතුළත. නමුත් වගකීම කාගේද කියලා හොය හිටියේ නම් අදටත් අපි ජීවිතේ වෙනස් තැන්වල ඉන්නත් වෙනවා. එතකොට ඒ අතරේ අනුරාධපුරයේ මාස 4ක් විදුලි බලය තිබුණේ නැහැ 1988 අවුරුද්දේ. ඒ රටේ තිබුණු තත්ත්වයකට ත්‍රිකුණාමලයට යන මේන් ලයින් එක ඩිස්කනෙක්ට් කරලා විදුලි බලය නැහැ. එතකොට විදුලි බලය නැතුව විදුලියට පුරුදු වෙලා මාස 4කට කිට්ටු වෙන්න විදුලි බලය නැතුව ජීවත් වෙන්න සිද්ධ වුණා. අද වගේම තමයි. හැබැයි අද වගේ පැය ගානකට සැරයක් ආයෙත් නැහැ විදුලි බලය නැහැ මාස 4ක්. ඒ කියන්නේ ගෙවල් වල ශීතකරණ තිබුණාට ඒවයින් ප්‍රයෝජනයක් ගන්න ලැබුණේ නැහැ. එහෙම වුණා. ඉතින් ඒ වගේ විවිධ අභියෝග ඊට පස්සේ මෙතුමා මතක් කළා යුද්ධේ. යුද පසුබිම අපි මුළු අවුරුදු 30ටම මුණ දුන්නා. ඉතින් ඒ නිසා අද ඉන්න තරුණ පරපුරට මම මේ කතාව කියන්නේ විශේෂයෙන් මේ අභියෝගයත් ඒ වගේම තවත් අභියෝගයක් ගැන හිතන්න. වගකියුතු ඉන්නවා. හැබැයි වගකියුත්තන්ට ඇඟිලි දික් කළ පමණින් ගැටලුව විසඳුන්නේ නැහැ. මෙතුමා කිව්වා ගැටලුව තුලයි විසඳුම තියෙන්නේ. උත්තරය තුල නෙමෙයි. එහෙනම් අපි මේ විසඳුම හොයා ගන්න ඕනේ. එපමණක් නෙමෙයි මම මේ කතාව අවසන් කරන්න කැමති මෙන්න මේ විදිහට. දැන් හැමදාම අපි කරන්නේ කාට හරි ඇඟිල්ල දික් කරන එකනේ. එතකොට මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුලයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හරිම වැදගත්. මිනිසා විසින් නැත්නම් රටේ පුරවැසියා විසින් පත් කරන ලද පුරවැසියා විසින් තෝරා ගන්නා ලද අය විසින් පුරවැසියාට අවශ්‍ය දේ සපයා දෙමින් පාලනය කරන පුරවැසියාගේ රජයකට තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී රජයක් කියන්නේ. People of the government of the people for the people by the people. එහෙනම් සර්වජන ඡන්ද බලය තියෙන්නේ අපිට. එච්චරයි. එහෙමනම් රටේ පූර්ණ පුරවැසියෙක් කියන්නේ සර්වජන ඡන්ද බලය හිමි කෙනෙක්. එහෙනම් මේ අප විසින්ම තමයි අපව පාලනය කරන පත් කරන්නේ. එහෙනම් පූර්ණ පුරවැසියෙක් හැටියට මම අර ඉස්සෙල්ලා කියපු කරුණු හතර තුල අපි ජීවත් වුණොත් විතරයි අපිට එවැනි කෙනෙක් පාලනය කරන්න පුළුවන් වෙන්නේ. මෙතුමා කියපු කරුණේ මං කියපු කරුණේ ඔක්කොම එකතු කරාම මෙතන සමාන වෙනවා. මොනවද? අපි accountable වෙන්න ඕන. අපි තුල equality සමානාත්මතාවය තියෙන්න ඕන. අපි තුල සංහිඳියාව තියෙන්න ඕන. අපි තුල ආචාර ධර්ම, සාර ධර්ම, ගුණ ධර්ම තියෙන්න ඕන. එතකොට ඒව හරහා නායකින්ට මතුවෙන්න ඉඩ දෙන්න ඕන. ඒව හරහා දේශපාලන නායකයෝ ගොඩ නැගෙන්න ඕන. එතකොට තමයි අපිට ඒ තෝරා ගැනීම කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව මුදලට එහෙම නැත්නම් අපේ වටිනා සර්වජන ඡන්දය මුදලට අලෙවි කරන්න ගියොත් ඒක වෙන්නේ නැහැ. එහෙම අලෙවි කරන අය දිහා බලාගෙන විශ්වෝපවීමනොත් පළක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් පුරවැසියන් හැටියට අපිට හැකියාව තියෙනවා මේ දැනුවත් කිරීම කරන්න වචනයෙන් නෙමෙයි මෙතුමා පැහැදිලිව කිව්වා ක්‍රියාවෙන්. අපි කරලා පෙන්වන්න ඕන. එතකොට අපේ පස්සෙන් යම් පිරිසක් හැදෙනවා. දැන් මෙතුමාගේ පස්සෙන් පිරිසක් ඉන්නවා. මගේ පස්සෙන් පිරිසක් ඉන්නවා. ඒ ඉන්නේ ඇයි? අපි හරිය කියලා පිළිගන්න නිසා. ඒ වගේ අපි පුරවැසියෝ හැටියට හැමෝම මේ දේවල් කරන්න ගියාම අපි හැමෝටම මේ පිරිසක් ගොඩනගන්න පුළුවන්. අද ඉඳලා අපිට එක්කෙනෙකුට මේ කතාව කියන්න පුළුවන් නම් අපි දෙදෙනා මේ කියපු දේ කතාවේ සාරාංශය අරගෙන එක්කෙනෙකුට දවසකට මේ කතාව කියන්න පුළුවන් නම් අපි මේවා කරන ගමන් මේ සමාජයේ දැනුවත් කිරීම හරි පහසුවෙන් කරන්න පුළුවන්. දවස් 1000ක් ඇතුළත මිනිසුන් 20 ලක්ෂයක් දැනුවත් කරන එක අමාරු නෑ. ඒ නිසා නැවතත් අර සර්වජන ඡන්දය පාවිච්චි කරන්න අපිට දවස් 1000කින් විතර තමයි අවස්ථාව හම්බෙන්නේ. එතකොට ඒක කරාම නැවතවතාව පැමිණිලි කර ඉන්නේ නැතුව අපිට සතුටින් ජීවත් වෙන පරිසරය ගොඩනගා ගන්න පුළුවන්. මම හිතන්නේ ඔබ කතා කරන ධනාත්මක චින්තනය අපි දෙදෙනාම කතා කරන ධනාත්මක චින්තනය වෙන්න ඕනේ අන්න ඒ කාර්ය කිරීම සඳහා. උදේ මහත්මයා මේ පැත්තෙන් ඉඳන් අපේ නිෂ්පාදකතුමා මතක් කරනවා මෙතුමා මේ සතුට ගැන කිව්ව හින්දා මේ අවුරුද්දේ මේ ලබන්නා වූ අලුත් අවුරුද්දේ තියෙන ප්‍රශ්නත් එක්ක සතුට වෙන්න උපක්‍රමයක් කියලා දෙන්න කියලා. සතුටින් ජීවත් වෙන්න අපි හැමතිස්සෙම ඉන්නේ පීඩනයේ. මම කියන එක නම් හරියයිද දන්නේ නැහැ. දැන් මම අපි රූපවාහිනී වැඩසටහන් වලින් ඉන්නෝනේ. මේ රූපවාහිනී බලන්නේ. බලන්නේ නැත්නම් ප්‍රවෘත්ති බලන්නේ. බැලුවොත් ඔළුව නරක් වෙනවා. උදේට ප්‍රවෘත්ති අහන්නේ. ඇහුවොත් ඔළුව නරක් වෙනවා. මේ නිවුස් නෙමෙයි මේ යන්නේ.
මට තේරෙන්නේ. හැබැයි ඒවට තමයි views තියෙන්නේ, listenersලා ඉන්නේ. ඒ හින්දා මේවට advertisements දෙන්නේ. ඒ කියන්නේ මේ අම්මා කෙනෙක් දරුවෙක් එක්ක hina වෙලා සින්දුවක් කිව්වොත් ඒක නෙමෙයි හිට් වෙන්නේ. අම්මා කෙනෙක් දරුවෙක් එක්ක අඬ අඬ සින්දුවක් කිව්වොත්. ඉතින් ඔබ කියනවා සතුටු වෙන්න දේවල් කියනලු. මම කියන්න පුළුවන් තරම් හැන්දෑවට රැට දැන් මේ දවස්වල මම පහුගිරිය කරන්ට් එක ගියානේ. ඉස්සරහටත් ඇයිද දන්නේ නැහැ. කරන්ට් එක ගියන් පස්සේ මං අහස දිහා බලාගෙන ඉන්නවා. ෆෝන් එකේ charge කරගෙන ඉන්නේ. රැට යන්නේ සින්දු ටික ඔක්කොම අහනවා. මම වයිෆුයි. ඒකෙන් මං ගන්න සතුට මට සෑහෙන කාලෙකින් අනාගලකම ඇතුම මේ අහස දැකලා නැහැ අපි. ඒ හැමතැනම ලයිට්ස් නේ. මේ කියන්න උත්සාහ කරන්නේ විදුලි කප්පාදුව ඔබතුමා මේ වින්දනය කරනවා කියලා. ඔව් වෙන මොනවද කරන්නේ? දැන් විදුලි කප්පාදුවට මම විරුද්ධුනේ කියලා විදුලි කප්පාදුව මගෙත් එක්ක යාළු වෙනවද? මම කියන්නේ මේ ලද දෙයින් සතුටු වෙන්න කියලා කියන්නේ අර නැට්ට කලිසමස්සේ දාගෙන ඉන්න කියලා නෙමෙයි. වචනේ එහෙම කියන්න ඕන නැත්තම් මිනිස්සුත් අපින් නිකන් මේ කොහේ හරි යන මේ කාට හරි මොනවා හරි නෑ නෑ එහෙම නෑ. අපි එහෙම කරනවා නම් මෙතන එහෙම කතා කරන්නේ නෑ. මම කියන්නේ ෆේස් කරමු. අපි මෙහෙම හිතන්නකෝ. දැන් මෙතුමා O levels කරද්දී කරන්ට් එක තිබ්බේ නැහැ කිව්වා. දැන් O level කරේ නැද්ද? 83 කළු ජූලියේ නකොට අගෝස්තු එක්සෑම් එක පවුණා. කැම්පස් ගියේ නැද්ද? දැන් අපි මේ ඔක්කොම කියලා දැන් ඔබ ආයෙමත් අහනවා එතකොට ඔබතුමා නිකන් කතා කරන්නේ විදුලි බල සංගමේ සභාපති වගේද කියලා. නෑ මගේ එහෙම නෙමෙයි මං කියන්නේ. දැන් හිතන්න ඇත්තටම නැව්වාවේ නැතුනොත් ලක්ෂ්මීබායි කිව්වනේ දිව දික් කළා උඹලා ඉන්නේ දැන් නැවෙනකන් කියලා දැන් නැව්වාවේ නැතුනොත් මොකද කරන්නේ ෂෙඩ් එක ළඟ ගහ ගන්නවද ගහගත්තම තෙල් හම්බෙනවා නම් ගහගමු ගහගත්තට තෙල් හම්බෙන්නේ නැහැනේ ඒ හින්දා මං කියන්නේ දැන් මේ වචනේ මෙහෙම කියලා ඉවර කරොත් හොඳයි කියලා හිතනවා සම්මා සතිය සිහිය මේ වෙලාවේ වැඩිපුර පවත්වාගෙන යන්න දැන් මේ අවුරුදු කාලේ මෙහෙම යන්නේ ඇයි රුපියල් 10000 කරන් පාරට ගියා හුට රුපියල් 2000 කට බඩු හම්බුනේ ඊදා බෑග් තුනයි මේ පාර එක බෑග් එකයි දැන් ලෝකේ නැතුව ඔළුව නැතුව පොඩි දරුවෝ අරම ඉන්නනවා වයිෆ් මෙව ඉන්නනවා අම්මට ටීතර දෙකක් ගෙනියන්න බෑ අනේ මේ මොටර් සයිකලේ පදින්නේ යකාමාක් වෙලා එතකොට එහෙම යන්න පුළුවන් ඉරි කැපෙන්න පුළුවන් හැපෙන්න පුළුවන් පාලි හා සංස්කෘත මතක් වෙන්න පුළුවන් තරම් සිත එකලස් කරගන්න මේකට වෙන කිසිම විසඳුමක් නැහැ සිත එකලස් නොකරගත්තොත් ඔබ කාගේ හරි වහලෙක් වෙනවා හොඳයි කාලාත්‍රේ කතාබහ තුලින් අද අපි කතා කරේ නැකත සුබ මොහොත සහ ජීවිතය පිළිබඳව. අපි අලුත් අවුරුද්ද එලිපත්තේ ඉන්නේ. අලුත් අවුරුද්දේ ජීවිතය අලුතෙන් හැඩගස්වගන්නේ කොහොමද කියන කාරණයි අද අපි කතා කරේ. හැමදාමත් අලුත් අවුරුද්ද උදා වෙද්දී අපි මෙහෙම කතා කරනවා. හැබැයි කතාව ක්‍රියාවක් වෙන එක ගැන හැමදාමත් ප්‍රශ්න තිබ්බා. කොහොමත් කාලාත්‍රේ කතා බහින් අපි හැමදාමත් හැමෝම කතා කරන හැබැයි විසඳුමක් නැති ප්‍රශ්නයක් හොයාගෙන උත්තර හොයනවා. අදත් කරේ එහෙම වැඩක්. දැන් කාලාත්‍රේ කතා බහින් අපිට සමුගෙන යන්න කාල වේලාව ඇවිත්. අපි වැඩසටහනින් සමුගෙන අලුත් අවුරුද්දට යන්න සූදානම් වෙන්න ඕනේ. ඊට කලින් මතක් කරන්නම් අද වැඩසටහනත් එක්ක එකතු වුණු අපේ විද්වත් මණ්ඩලය පිළිබඳව. අද අපි ආරාධනා කරා අපේ වැඩසටහනට නාලක හේවා මදුම් මහතාට. ඒත් එක්කම අද අපේ වැඩසටහනත් එක්ක එකතු වුණා ලයිෆ් කෝච් උදයා දේවමුල්ල මහතා. දෙදෙනාටම බොහොම ස්තුතියි සුබ දවසක්. ලබන්නා වූ වසර සුබ වේවා ජය වේවා. හැමෝටම හොඳයි කාලාත්‍රේ කතා බහ තුලින් අපි සමගෙන යනවා අලුත් ජීවිතයක් සමග අලුත් අවුරුද්දේ අපි යලිත් හමු වෙමු මෙවන් ප්‍රශ්න ගැන කතා කරන්න ප්‍රාර්ථනය ඔබට සුවදායි දවසක් උදාවන නව වසර ඔබට සුබ වේවා සුව වේවා ජය වේවා ආයිබෝවන්